තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ. තෙරුවන් සරණයි සියලු දෙනාටම. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාරුණික දරුවනේ, පින්වතුනි, අද අපි බොහෝම වටිනා අවස්ථාවක් තමයි මේ ලබාගෙන තියෙන්නේ. මේ අවස්ථාව අපි ලබාගෙන තියෙන්නේ learn how to study කියන ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකේ අද තියෙන්නේ ලස්සන මාතෘකාවක්. දුම ලස්සන මාතෘකාවක් තමයි අද තියෙන්නේ. ඒක මේ ලස්සනයි කියන්නේ ලස්සන නිසා නෙමෙයි. ඒකේ තියෙනවා අපිට වැදගත් කාරණාව. ඒ නිසා ඒක හරිම ලස්සනයි. ඒක ගොඩ නැගිලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. අනපේක්ෂිත ප්‍රශ්න හමුවේ අධ්‍යාපනය කඩා වැටේද? මෙන්න මේ අදහසත් එක්ක අද අත්දැකීම් ඇසුරෙන් තොරතුරු ගොඩනගන්නේ, අත්දැකීම් බෙදාගන්නේ අපේ බොහෝම සමීප දියණිය වෛද්‍ය මధుරා ගොඩවිතාරණ. මෙයා ඉතින් ගොඩාක් සමීපයි කියලා ගාක් අය දන්නවා. ඉතින් අපි මේ වෙලාවේදී එතුමිය බොහොම ආදරෙන් පිළිගන්නවා. තමන්වත් මේ අඳුන්වා දෙමින්ම වැඩසටහන කැමති විදිහට මෙහෙවන්න කියලා අපි එතුමියට ආරාධනා කරනවා. හරිම සන්තෝෂයි අද දවසේ අපේ හමුව. සාදු සාදු සාදු. ස්වාමීන් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. වහන්සේට ගෞරවපූර්වකව මම මේ ස්තුතිපූර්වක වෙනවා ඇත්තට මේ අවස්ථාව ලබා දුන්නට. ඒක මම දකින්නේ මට ලැබිච්ච වරප්‍රසාදයක් විදිහට ඇත්තටම. ඔව්. ඉතින් ස්වාමීන් මේ බොහන්ස් කිව්වනේ මට මේ ප්‍රසන්ටේෂන් එක කරද්දි ස්වාමීන් වහන්සේ මගේ අතින් මොන හරි වැරදි වුණොත් ඔබ වහන්සේට පුළුවන් ඒක නිවැරදි කරන්න. ඊට අමතරව ඔබ වහන්සේගේ ඉන්පුට්ස් මම හිතන්නේ ගොඩක් වැදගත් අපි හැමෝටම. ඉතින් ඒ නිසා ඒකත් හරි වටිනවා එහෙම තියනවා නම්. මේ ලක්මල් අංකලුත් ඉන්නවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. නිලන්ති ආන්ටිත් ඉන්නවා. ස්වාමීන් වහන්සේ එතන තරහ වෙයි මම ආන්ටි කියන්නේ නැහැ. ඔයා කියන්නේ මොකද්ද? නිලන්ති අක්කා කියලාද කියන්නේ? ඔව්. ඒක කමන්නේ. ඒක හොඳයි. වඩාත් නෑ ආන්ටි කියනට වඩා. හරි. ඉස්සරහටයි මාත්‍රිකම තරහ යන හොඳටම. නම කියනකොට මේගොල්ලන් කැමති. එහෙමයි. ඉතින් සායනස මේ ළමයින්ට මම ඉන්ට්‍රොඩියුස් කරන්න කැමති. මම ඩොක්ටර් මధుරා ගොඩවිතාරණ. මම දැනට කරන්නේ මනෝවෛද්‍ය විද්‍යාව හදාරන එක. ඉතින් මේ අවස්ථාව මට හම්බෙච්ච එක ඇත්තටම හොඳයි කියලා හිතුවේ. එකක් තමයි මේ අනපේක්ෂිත ප්‍රශ්න හමුවේ වැඩ කරන්න වෙච්ච එක මගේ නිකන් ෆීච් එකක් වගේ. සහ දැනුත් එහෙම මට එක එක එක්සෑම්ස් තියෙනවා ඇත්තටම මට ඒ සමහර ටෙක්නික්ස් අමතක වෙලා තිබුණේ මම පොඩි කාලේ පාවිච්චි කරපු ඒවා. ඔව්. ඉතින් ඒව මතක තියාගන්න ලොකු උදව්වක් වුණා මේ ප්‍රසන්ටේෂන් එක. ඒකනේ. එහෙමයි. ඉතින් මට පොඩ්ඩක් අවස්ථාව දෙන්න මේ අමිල ඔයත් ඉන්නව නේද? ඉන්නවා ස්වාමීන් වහන්සේ. ඔව් අමිලට මං හිතන්නේ ගොඩක් වැදගත් වෙයි මේ මොකද ඔයාගේ ක්ෂේත්‍රයේ දරුවෙක් නෙමේ කවුද අපේ මේ මధుරා මනෝවෛද්‍ය විද්‍යාවනේ කරන්නේ. ඒ නිසා මං හිතන්නේ ඔයාට මේ වැඩසටහනට අමතරව තවත් දෙයක් ලැබෙනවා. මං හරිම සතුටුයි ඒක. හොඳයි මధుරා කියන්න. ඉතින් ස්වාමීන් වහන්සේ මේ ඉතින් මේ ළමයින්ට මම කියන්නේ මාව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මාව ඕන වෙලාවක නතර කරන්න මට පුළුවන් විදිහට උත්තර දෙන්න. ඔව්. ඉතින් ඇත්තටම මේ අධ්‍යාපනය ගැන කතා කරනකොට වැදගත්ම ගෲප් එකක් තමයි මම දැන් කතා කරන්නේ. ඒ කියන්නේ ළමයි සහ යෝන් බියේ ඉන්න ළමයි. ඒ කියන්නේ child and adolescents කියලා අපි කියන්නේ. ඉතින් මේගොල්ලන් දැන් අධ්‍යාපනය ගත්තොත් දැන් අපේ සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයෙක්ගේ ජීවිත කාලය ගත්තොත් අවුරුදු 70ක් 80ක් විතරනේ. ඉතින් ළමයෙක්ට අධ්‍යාපනය කියලා කරන්න කියලා දීලා තියෙන ලැබෙන ප්‍රමාණය ඊට වඩා හුඟක් කෙටි. සාමාන්‍යයෙන් අවුරුදු 5න් වගේ පටන් ගන්න අවුරුදු 19 වෙනකම් වගේ අපි ඉගෙන ගන්න සාමාන්‍ය අධ්‍යාපනය.
ඉතින් එතකොට අවුරුදු 15ක් විතර තමයි අධ්‍යාපනයට ලැබිලා තියෙන්නේ. එතකොට අවුරුදු 80කින් අවුරුදු 15ක් වගේ චූටි කාලයක් තමයි ලැබිලා තියෙන්නේ. ඒකේ වැදගත්කම තමයි මේ දැන් එකක් දැන් යෝන් දාවේ කියන්නේ යෝන් වියේ ඉන්න ළමයි කියන ඇඩොලසන්ස්ලට මේ ඒ එකක් ඒගොල්ලන් මාර ශීඝ්‍ර විදිහට ඒගොල්ලන්ගේ බ්‍රේන් එක සහ ඒගොල්ලන්ගේ කායික කය වැඩෙනවා මාර මන්ට. ඉතින් ඒක ප්‍රශ්නයක් තියෙනවා. අවසන්ස් ඇඩොලසන්ස් කියන එකයි ටීනේජ් කියන එකයි දෙකේ වෙනස මොකක්ද? ඒක ඕවර්ලැපින් නේද සයන්ස් ඇඩොලසන්ස් කියලා ඩිෆයින් කරලා තියෙන්නේ WHO එකෙන් අවුරුදු 10 ඉඳන් 19 වෙනකම් වයස ළමයි. ටීනේජ් කියලා කියන්නේ ටීන් කියලා ඉවර නැහැ. එතකොට ඉතින් ඒ වගේම තමයි. 12 13 14 15 16 වගේ සයන්ස්. හරි. ඉතින් ඒකේ වැදගත්කම තමයි දැන් අර මම කිව්වා ඇඩොලසන්ස්ට මේ ඒ තමන්ගේ growth එක හොඳටම වැඩි වෙන කාලේ ඒ කාලේ ඒ වගේම ඒගොල්ලන්ට සික්‍රීට් වෙන හෝමෝන්ස් එක්කත් ඒගොල්ලන්ගේ ඇඟේ ගොඩක් වෙනස්කම් වෙනවා සහ ඒක හරිම චැලෙන්ජින්. මොකද මානසික වෙනස්කම් වෙනවා. ඒ ප්‍රශ්නත් එක්කම ඒගොල්ලන්ට තව ගොඩාක් ස්කිල්ස් එකතු කරගන්න වෙනවා ජීවිතේට ඒ කාලෙදී. ඒ කියන්නේ එකක් තමයි ඒගොල්ලන්ගේ අනාගතයට බේස්මන්ට් එකක් දාගන්න අවශ්‍ය ඉගෙනීම් කටයුතු කරගන්න ඕන සාර්ථකව. ඊළඟට ඒගොල්ලන්ගේ මේ යාළුවොත් එක්ක කොහොමද කමියුනිකේට් කරන්නේ කොහොමද ඒගොල්ලන් යාළු කරගන්නේ කියලා ඉගෙන ගන්න ඕනේ. යාළු නොවන සමාජීය වශයෙන් කොහොමද ඒ කියන්නේ දැන් ඊළඟට හරි නරක හොඳ වැරදි ඉගෙන ගන්න වෙනවා. ඊළඟට ඉගෙන ගත්තටම වැඩක් නැහැනේ ඇත්තටම ගතිගුණ ඒ කියන්නේ දැන් මිනිස්සෙක් දැන් මිනිස්සෙක් වීමේදී උදාර ගතිගුණ කියලා අපි ફોකස් කරන දෙයක් ඇත්තටම මේකනේ අපි ගොඩක් අය ඇප්‍රීෂিয়েට් කරන්නේ. ඒව මොනවද කියලා ඉගෙන ගන්න වෙනවා. ඉතින් ඒ ඔක්කොම ඉගෙන ගන්න තියෙන චූටි කාලෙකදී. ඉතින් මේ කාලෙදී මොකක් හරි අනපේක්ෂිත ප්‍රශ්නයක් ඇවිල්ලා අපි ඒ ප්‍රශ්නෙත් එක්ක එතනම හිර වුණොත්, ස්ටක් වුණොත් ඒ චූටි කාලෙත් ලොකු කාලයක් අයින් වෙනවා. එතකොට ඒකෙන් වෙන හානිය තමයි අර මුළු ජීවිතේම ගොඩනගන්න තියෙන ඒ බේස්මන්ට් එක දාගන්න තියෙන කාලේ ඒ ගොඩ කාලයක් අයින් වුණායින් පස්සේ අපිට අදාළ ගෝල්ස් වලට යන්න බැරි වෙනවා. අපි එක තැන්වල ස්ටක් වෙලා ඉනවා ඊට පස්සේ. ඒ නිසා ඇත්තටම මම ගොඩක් සතුටු වුණා මේ ගෲප් එකට හරි මට මේ ස්පීච් එක කරන්න පුළුවන් එක ගැන. මොකද අඩුම ගාන මේකලන්ට හරහා හරි මේ පණිවිඩේ මේ සමාජගත කරන්න පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් දැන් අනපේක්ෂිත ප්‍රශ්න කියලා කතා කරනකොට ස්වාමීන් වහන්සේ මට කිව්වා අපේක්ෂිත ප්‍රශ්න මොනවද කියලා කියන්න කියලා. ඉතින් අපේක්ෂිත ප්‍රශ්න නැත්නම් අපි බලෙන් දාගන්න ප්‍රශ්න. ඉතින් එහෙම කිව්වම ඇත්තට මතක් වෙන්නේ මේ ප්‍රේම සම්බන්ධතාව ගැන. ඇත්තටම මේක ප්‍රශ්නයක් කියලා කියන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ දැන් ආදරය කරන එක ඉතින් ප්‍රශ්නයක්වත් නෙවෙයිනේ. ඉතින් ඇත්තටම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඕකේ. දැන් ඔය අපි ඉගෙන ගන්න ගත කරන කාලේ දැන් මෙහෙම සම්බන්ධයක් හැදුනායින් පස්සේ ඒ දැන් අනිත් පුද්ගලයා ගැන කල්පනා කරනවා, ටෙක්ස්ට් මෙසේජස් දාලා ඉන්නවා. එතකොට අර ඒක එච්චරටම සතුටුදායක දෙයක් නිසා අපිට හිතෙන්නේ නැහැ පාඩම් කරන්න. අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් දැන් මෙතනත් දැන් ඒක නිසා අපි ඇත්තටම යෝජනා කරන්න කැමති එහෙම ප්‍රේම සම්බන්ධතාවයක් නැතිනම් ඔයගලන්ට දෙමෙ වෙනකොට ඒක තව අවුරුදු දෙක තුනක් පහු කරන්න. එහෙම තියනවා නම් ඒක ගැන ලොකුට වොරි වෙන්න එපා. මොකද එහෙම තිබුණත් කියලාත් මේ ස්වභාවෙත් ඉන්නවා එහෙම හොඳ ලොකු තැන් වලට ගියපු පුද්ගලයෝ. ඉතින් ඒ නිසා මේ ඒක හොඳට කල්පනාකරණය කරගන්න පුළුවන් නම් බැලන්ස් කරගෙන යන්න පුළුවන් නම් ඒකේ ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක එක පොයින්ට් එකක්. ඊළඟට අපි කතා කරමු මොනවාද අනපේක්ෂිත ප්‍රශ්න. එන්නේ චූටි කතාවක් කියන්නද? අපේක්ෂිත ප්‍රශ්න. එහෙමයි සයන්ස්. මම එතෙන්ද කිව්වා. මම මොකක් හරි කිව්වට කමක් නැද්ද? මට මොකද මෙතන ඔව්. දැන් මෙහෙමයි. දැන් මට මල්ලා පස්තුනේ ඉන්නේ. මම මගේ මල්ලට කිව්වා ඕගොල්ලන් ගෑන් ළමයි ආශ්‍රය කරන්න. හැබැයි පෙම්වතෙක් හරි පෙම්වතියක් හරි වෙන්න එපා. ඒකට හේතුව තමයි දැන් පළවෙනි එක තමයි මොකද්ද මේ ගෑන් ළමයි අඬ එනවා බැන යනවා හරිනේ මధుරා ඔයත් මට අඬනවා බලන අවස්ථාවක් තියෙනවානේ ඔව් එතකොට ඊළඟ එක තමයි දැන් යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න යන්න දෙන්නේ නැහැ එයා ඉන්න කියලා කියනවා ඊළඟ වෙන ගෑන් ළමෙක් එක්ක එහෙම hina වුණොත් එහෙම ලොකු ප්‍රශ්නයක් දැන් මම කතා කරන්නේ මේ හැම වෙලේම ගෑන් ළමයි නරකයි කියලා නෙමෙයි මට හිතේ මල්ල පස් දෙන්නේ ඕකේ අනිත් පැත්ත තමයි ගෑන් ළමයින්ට ඒක අනිත් පැත්තකුත් තියෙනවා. ඒ කියන්නේ හැම වෙලෙම මේ ගෑන් ළමයි වැරදි නෙමෙයි. පිරිමි ළමයි හොඳයි නෙමෙයි. මේක තියෙනවා. ඉතින් මම ඒඳ මල්ලට එහෙම කිව්වන් පස්සේ ඒක හරිම හෙල්දි. කියන්නේ ඒගොල්ලන් ළමයින්ට හරි ආදරේ ගෑන් ළමයි ආශ්‍රය කරන හැබැයි මොකද වෙන්නේ? ඒකේ අර කාටවත් බලාපොරොත්තුවක් දුන්නෙත් නැහැ. කවුරුත් ගැන බලාපොරොත්තුවක් තියාගත්තෙත් නැහැ. ඒ නිසා ඒගොල්ලන්ගේ දැන් ෆැමිලි ලයිෆ් එක හරිම ෂෝ. එහෙමයි. කාලත් නැහැ.
පූට් දීලත් නැහැ. අනිත් එක වහන්සේ කිව්වා වගේ දැන් අර ආදරයක තියෙන සතුට විතරක් නෙවෙයි ඒකේ මුළු පැකේජ් එකම හම්බ වෙනවනේ අඬන ටිකයි බැනුම් අහන ටිකයි ඔක්කොම හම්බ වෙනවනේ. ඒතකොට වහන්සේ කිව්වා වගේ ඒක ප්‍රශ්නයක් තමයි. ඊළඟට තියෙනවා තව එකක් තියෙනවා දැන් මේක මම මේ ළමයිට කියන්න ඕනේ. දැන් A level කරපු අයියා කෙනෙක් O level කරන ළමයින්ට දහම් පාසලේ ගණිත පන්තියක් කරා. දැන් මම දහම් පාසල් ගියේ නැති ළමෙක් නේ. මම දහම් පාසල් ගිහලා නැහැ. මොකද අපි දහම් පාසලේ අපිව තියාගන්නේ නැන්නේ අපි නරක ළමයිනේ. ඉතින් කොහොම හරි මේ දහම් පාසලේ අයියා A level කරාට පස්සේ මල්ලිලාට නංගිලාට මැත්ස් ඉගෙනුවා. ඒතර ඒ අතර වාරේදී එක ගෑනු ළමෙක් එක්ක ප්‍රේම සම්බන්ධකමක් ඇති කරගත්තා. ඒ දෙන්නගේ ප්‍රේම සම්බන්ධකම ගොඩාක් ඉදිරියට ගියා. ඊට පස්සේ ඒ අයියා ඉංජිනේරින් ෆැකල්ටි එකට තේරුණා ෆස්ට් සයිඩ්. එතකොට මේ නංගිට එයා ගැන සැකයක් ඇති වුණා. එයා කිව්වා අයියා ඔයා මාව අමතක කරන්න එපා. කැම්පස් ගියාට පස්සේ අපි අමතක කරනවා. එහෙම වුණොත් මම ඔයාගෙන් පරිගන්නේ මම මගෙන් පරිගන්නවා කියලා කිව්වා. ඒතර පළවෙනි අවුරුද්දේදී කිසි ප්‍රශ්නයක් නැහැ. දෙවෙනි අවුරුද්දේදී පොඩ්ඩක් ඒ දෙන්න අතර තියෙන මොකද්ද සම්බන්ධතාවය අඩු වුණා. තුන්වෙනි අවුරුද්දේ දැනගත්තා වෙන ගෑනු ළමෙක් එක්ක යාළුවයි කියලා. ඒක හරි සාධාරණයිනේ. A level පන්තිද Taman තෝරගත්ත ගෑනු ළමයාට වඩා අර මට්ටමේදී ඊට වඩා සුදුසුකම් දෙන කෙනෙක් තේරෙනවා. එතකොට මොකද වෙන්නේ අපි leave the good and find the better කියලා තියෙනවානේ. and establish with the best. හරිද? ඒක progressive. ඉතින් ඒකනේ සාමාන්‍ය ස්වභාවය. ඒතර leave the good, find the better and establish with the best. ඒතර තුන් දෙනෙක් ඕනේ. හොඳ එක්කෙනත් එක්ක ආශ්‍රය කරා ඊට වඩා හොඳ කෙනෙක් තෝරගත්තා. හොඳම කෙනත් එක්ක පදිංචි වුණා. දැන් මේකේ තියෙන වැරද්ද මොකද්ද? ඉතින් එතකොට මේ තුන්වෙනි අවුරුද්ද දෙනකොට අර ළමයා මොදුනේ ඉස්සෙල්ලාම යාගේ කොණ්ඩේට තමයි ගොඩාක් ආදරය කරේ අර පිරිමි ළමයා. කෙලින්ම කොණ්ඩේ කොටටම කැපුවා. කැප්ටම විදියට. ඊට පස්සේ එයා එතකොට දැන් A level පන්ති හිටියේ. දැන් එයා O level පාස් වුණානේ. එයා A level නතර කරගත්තා. ඒ කියන්නේ එයා A level විභාග කරේ නැහැ. අර එයා ඉතින් දුක් හරියට කිව්වා මන් නිසා නංගි එහෙම කරන්න එපා. ඉතින් ඔයාට මම අයියා කෙනෙක් ඇට ඉන්නවානේ. ඔය ඔක්කොම කිව්වා. ඒ වුණාට හරි ගියේ නැහැ. ඊට පස්සේ කොහොම හරි මේ ළමයාගේ අනාගතේ සවුත් වුණා. ඊට පස්සේ ඉතින් එයා ඔය මොකද්ද ඔය මේ CGR එක දෙන්නේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය සේවකෙක් කෙනෙක් එක්ක කසාද බැන්දා. ඉතින් මෙයාට හරි දුකක් ඇති වුණා. ඊට පස්සේ මෙයා හොඳට දක්ෂ ඉගෙන ගන්න ළමෙක්. හොඳටම දක්ෂයි ළමයා. ඊට පස්සේ මෙයා අර පාස් අවුට් වුණාට පස්සේ අර 3rd year දී අඳුරගත්ත ළමයාව කසාද බැන්දා. ඊට පස්සේ යාට දුවක් උපන්නා. ඊට පස්සේ පුතෙකුත් උපන්නා. දැන් මෙයා ළමයි දෙන්නෙක් එක්ක ඉන්නකොට එයාගේ අතුලාන්තේ යාට ගිල්ටි තිබිලා තියෙනවා. යා ගිල්ටි තියනවා කියලා දැනගෙන ඉඳලා නැහැ. මොකද මං ඉතින් කරපු අපරාධයක් නෙමෙයිනේ. ඉතින් මෙහෙම තමයි ලෝකෙ ඇති කියලා ඔහම හිතා දාන හිටියා. ඉතින් මේ ඉංජිනේරු මහත්මයාගේ ඒ දූ වැඩි වියටපත් වෙනකොට එකපාරට මෙයාට ආව ෂොක් එකක්. මම අර ගෑනු ළමයාට කරපු අපරාධේ මගේ දරුවා පිටින් යයිදෝ කියලා. ඒක යාට දරා ගන්න බැරි වුණා. ඊට පස්සේ එයා ආව ඔක්කොම අතහැරලා දාලා මගේ ළඟට මහාන වෙන්න. මං ඉතින් දවස් 3-4ක් තියාගෙන යව සෙටල් කළා අපව පවුලට යමු කරා. ඉතින් ඒ නිසා මේක බිග් ඉෂුව එකක් කියලා නොගන්නත් බෑ. ඉතින් මං හිතනවා මම ඒ කාරණාව කිව්ව එක හොඳයි. එහෙමයි සෝනස්. ඉතින් ඒ වගේ ප්‍රශ්න වළක්ව ගන්න එක හොඳයි ප්‍රශ්නයකට විසඳුම් හොයනට වඩා කියන එක තමයි හාමුදුරුවෝ කියන්නේ අත්‍තරම. ඉතින් හරි. අපි දැන් යමු උනත් අනපේක්ෂිත ප්‍රශ්න මොනවද කියලා දැන් මේ කාලේ නම් කොරෝනා හැදෙන එක අනපේක්ෂිත ප්‍රශ්නයක්. මොකද මිනිස්සු ඒකට මාර බයක් තියෙනවා. ඇත්තටම තියෙනට අවශ්‍යට වඩා බයක් තියෙනවා. ඊට අමතරව ගම් වතුර ගලනවා ඊළඟට ලෑන්ඩ් ස්ලයිඩ්ස් තියෙනවා. ඒ හින්දා අපේ උණුට දැන් නැති වෙන්න පුළුවන්. ඊළඟට දෙමව කවුරු හරි අම්මා හරි තාත්තා හරි ලෙඩ වෙන්න පුළුවන්. සමහර ළමයින්ට අම්මලා හරි තාත්තා හරි නැති වෙන්න පුළුවන් ඉගෙන ගන්න කාලෙදී. ඉතින් ওই වගේ විවිධාකාර වූ අනපේක්ෂිත ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඉතින් මේවට ඇත්තටම මේවා මම කියන්නේ ලේසි කියලා හරිම අමාරුයි මුහුණ දෙන්න. ඇත්තටම මොකද ප්‍රශ්න වලට මුහුණ දීපු නැති ළමයිනේ ඇත්තටම දැන් මේ කාලට එනකොට ඉගෙන ගන්න කාලට මේවට මුහුණ දෙන්න වෙන්නේ. ඉතින් ලේසි නැහැ. නමුත් ගොඩක් ක්‍රම තියෙනවා මේවෙන් එළියට එන්න සහ මේක ඕවර්කම් කරන්න. ඉතින් අපි කතා කරන්න යන්නේ ඇත්තටම ඒක කොහොමද කරන්න කියලා. මම හිතනවා ඒකට හොඳම එක්සැම්පල් එකක් මෑත කාලේ හිටපු මේ ડોක්ටර් සමිතා සමන්මල්ලී කියන ડોක්ටර්. ඒ කියන්නේ
කොළඹ වෛද්‍ය ඔබ වහන්සේ ගාවට ආවේ නේද ස්වාමීන් වහන්සේ? ඔව් ඔව් මේ ගෙදර ආවනේ මම ඉන්නේ දැන් ලක්මාල් මල්ලා ගෙදර ඔබ වහන්සේ හම්බෙන්න හරි හරි ස්වාමීන් වහන්සේ මම දැනන් හිටියේ නෑ. තාමත් සෙත් පතන ලක්මාල් මල්ලයාට එහෙමද ස්වාමීන් වහන්සේ? ඔව් එහෙනම් මටත් වඩා හොඳට ඔබ වහන්සේ දන්නේ නැත්නම් මොකද මම මෙයාගෙන් විස්තර හොයාගත්තේ මේ පේපර් ආටිකල් එකේ. මෙයා මැරෙන්නම කියන්නේ අර මේ මොකද්ද බණ්ඩාරනායක මේ වගේ කණුණක් වැටලා ඊට පස්සේ අපිට Facebook එකේ හැම වෙලේම ආව යාට සෙත් පතන්න කියලා. අපි ඇත්තටම සෙත් පැතුවා. ඉතින් අපිට හරිම සතුටුයි යා දැන් ඔය ඉන්න තත්ත්වය ගැන. මොකද අපි හරියට සෙත් පැතුවා. ඔව්. හොඳයි ඔය ඉතින් මේගොල්ලන්ට එහෙමයි. මේ ජෙනරේෂන් එකේ ඉන්න ළමයි මේක මෙයා ගැන දන්නවද දන්නේ නැහැ. මම හින්දා කියන්න කැමතියි. මෙයා ඇත්තට මේ කියපු ඇක්සිඩන්ට් එකක් වුණා මෙයා අවුරුදු 25 දී වෛද්‍ය පීඨයේ 3 වෙනි අවුරුද්දේ ඉන්නකොට ඒක BMICH එකේ කියන්නේ අර බණ්ඩාරනායක අනුස්මරණ සම්මානශාලාවේ එක හට් එකක් කඩන් වැටලා මෙයාගේ සුසුම්නාවේ එක තැනකින් මේ වෙන් වෙලා ඊට පස්සේ නම් යාට කකුල් දෙක පරන්නතුව තමයි ඉන්න සිද්ධ වුනේ. ඉතින් ඕගොල්ලන් පොඩ්ඩක් හිතලා බලන්න අවුරුදු 25 දී මෙඩිසින් කරන්න ගියපු ළමෙක් ඒ වගේ තත්ත්වයකටපත් වුණොත් ඒ කියන්නේ නැගිටගෙන වතුරක් බොන්න යන්න බෑ, টয়ලට් එකට යන්න බෑ. ඊට අමතරව දැන් මෙඩිසින් කරන්න යන ළමෙක් මොන වගේ ඩිස්ට්‍රෙස් එකක් තියෙන්නේ නැද්ද? මගේ අනාගතය මොන වගේ වේද එහෙම කියලා. කොහොම වුණත් අන්තිමේදී යාට ඒ වෙච්ච වැරද්දට ඒ BMS එකෙන් ලොකු කම්පෙන්සේෂන් එකක් ලැබුණා. ඊට අමතරව මම බලපු ආටිකල් එකක තිබුණා යා ඊට පස්සේ ඕස්ට්‍රේලියා ගියා. ගිහිල්ලා ඉවර වෙලා මේ ඒ රටේදී ආයාද මිනිස්ටර් එකේ ඩිරෙක්ටර් කෙනෙක්ලු අන්න හරි සමහර එහෙනම් ඒ ආටිකල් එකේ තිබුණේ. ඉතින් ඒකේ තිබුණා මේ එයා ස්වාමීන් වහන්සේ ඕස්ට්‍රේලියා ගිහිල්ලා පැරාග්ලයිඩින් කරාලු, ස්විමින් කරාලු, ඩීප් ඩයිවිං කරාලු කියලා. අම්මඩ. ඒ කියන්නේ මට හිතා ගන්න කොන්ද කෙලින් දින මිනිස්සෙක්වත් කරන්නේ නැති වැඩක් කරලා තියෙනවා. ඔව්. ඒ කියන්නේ ඒ රටවල ගොඩක් දියුණු නිසා සමහරට ඒවා කරන්නේ නැති. ඊට පස්සේ ආ හේද ඩිසේබල්ඩ් ආබාධිත අයට කොහොමද උදව් කරන්න කියලා ස්පෙෂල් කෝස් එකක් කරලා ඊට පස්සේ එයා ඒ රටේ මොන හරි ලොකු ප්‍රෙසිඩන්සි එකක් අරගෙන තියෙනවා ඒ වගේ සංගමයක. ඊට පස්සේ ආ ලංකාවට ඇවිල්ලා මිනිස්ට්‍රි එකේ නිලන්තය අක්කා කිව්වා වගේ මේ දැන් ඩිසේබල්ඩ් අයට කොහොමද සර්ව් කරන්න කියලා ලොකුවටම උදව් කරන කෙනෙක් තමයි දැන්. එයා ඩිරෙක්ටර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඉතින් ඒ අතර එයා මේ තව රෝයින් හරි ඒ වගේ ස්පෝර්ට් එකකින් ඉන්ටර්නැෂනලි එයා ප්ලේස් කරලා තියෙනවා මේ බ්‍රොන්ස් මෙඩල් එකකුත් අරගෙන තියෙනවා. ඉතින් ඒ වගේ අර මේ වගේ ඩිසාස්ටර් එකක් වෙලත් කොහොම ඒ කොච්චර ලස්සනට ඒක ඕවර්කම් කරලා ජීවිතේ ජය ගන්න පුළුවන්ද කියන එක පෙන්වන්න තමයි මම මෙයාගේ එක්සැම්පල් එක ගත්තේ ඇත්තටම. ඉතින් ඊට පස්සේ දැන් අපි ඇත්තටම කල්පනා කරමු අනපේක්ෂිත ප්‍රශ්නකදී අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන ගැටලු. මොකද ඒක ගැන අවබෝධයක් තියෙන එක වැදගත්. ඒකට මොනවද කරන්න කියලා දැනගන්න එකට. ඉතින් එහෙම ගත්තොත් ඕකෙදි දැන් මොන හරි ලොකු ඩිසාස්ටර් එකක් වුණායින් පස්සේ මුල් කාලේදී පැනනගෙන ගැටලු තියෙනවා සෙට් එකක්. ඒක ඇත්තටම ගොඩක් වෙලාවට අපේ ඇන්සයිටි වැඩි වෙන නිසා වෙන. ඒ කියන්නේ අපේ සාංකාව කියලා තමයි සිංහලෙන් කියන්නේ. බය සහ වරි එකතු වෙනයින් පස්සේ එන දෙයක්. ඇන්සයිටි කියලා සිංහලෙන් කියන්නේ කාමයක් කියලා. ඉන්ටර්නෙට් එකේ සාංකාවතුත් තිබුණ එක මං කියන්න සාංකාව නිසා ඇතිවන්නා වූ රෝගය හඳුන්වන්නේ කාන්සාව කියලායි. සාංකාව කියන්නේ තනිකම. කාන්සාව කියන්නේ ඒක නිසා උපදින රෝගය. හරි සර්. Anxiety is the result of loneliness. එතකොට loneliness කියන්නේ සාංකාව. එතකොට ඒකෙන් උපදින මොකද්ද ලෙඩේට කියන්නේ කාන්සාව. සාංකාව නිසා කාන්සාව. මේ මම ඔය ක්ෂේත්‍රෙින් ඉන්නේ ඒක නිසා මම කියන්නේ. ඉතින් ඒකේ හොඳ නිවුස් එක තමයි ඒ තත්ත්වය මේ වගේ ප්‍රශ්නයක් ආවයින් පස්සේ ගොඩක් කල් තියෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට නැති අවස්ථාවල් තියෙනවා. ඉතින් අපි බලමු මේ දැන් ගොඩක් වෙලාවට මේ වගේ සිටුේෂන් එකකදී වෙන්නේ බලාපොරොත්තු කඩ වෙන එකනේ. එහෙම නැත්නම් ඩිසපොයින්ට්මන්ට්. එතකොට තමයි මේක වැරදි ප්‍රින්ටිං මිස්ටේක් එකක් ඇත්තට මේක සාංකාව දැන් මේක හදන්න ගියොත් මට වෙලා යනවා මොකද මේ සිංහලෙන් ටයිප් කරන් තියෙන නිසා කොහොම කියන්නේ ඒගොල්ලන් දන්නවනේ කාන්සාව කියලා ඔව් එතකොට ඒ ඇන්සයිටිත් එක්ක එන ප්‍රශ්න අපිට කැටගරයිස් කරන්න පුළුවන් ඍණාත්මක සිතුවිලි එන්න පුළුවන් ඍණාත්මක හැඟීම් එන්න පුළුවන් ඊළඟට එක එක බොඩිලි ඩිෆිකල්ටි ශාරීරික අපහසුතා එන්න පුළුවන් ඒ වගේම අපේ නොගැලපෙන චර්යාවන් එන්න පුළුවන් ඉතින් ඒ වගේම මේ ඒ සාංකාව කියන එක මේ
ඒක සාමාන්‍ය හැඟීමක් සාමාන්‍ය තත්ත්වයක්. එකම ප්‍රශ්නේ මේ වගේ සිටුේෂන් එකකදී ඒක ටිකක් වැඩිපුර එන එක. අපිට කරදරයක් වෙන තරමට වැඩිපුර එන එක. ඉතින් මොනවද හැඟීම් කියලා කතා කරොත් ගොඩක් වෙලාවට කම්පන ඒ වෙච්ච දේ දරා ගන්න බෑ. ඒක ඇත්තට මම කැමති මගේ ලයිෆ් එකෙන් එක්සැම්පල් එකක් දෙන්න. මම ඕ ලෙවල් කරන මාස 2කට කලින් මගේ අම්මා ට්‍රේන් එකකින් බහින්න ගිහිල්ලා ප්ලැට්ෆෝම් එකට ඊට පස්සේ අම්මා වැටුණා ප්ලැට්ෆෝම් එකට. ඊට පස්සේ අම්මගේ ඔළුව ඇතුලේ බ්ලීඩ් එකක් වෙලා ඊට පස්සේ අම්මා ඇත්තටම කොළඹ ඉස්පිරිතාලට එක්කන් ගිහිල්ලා මාසයක් විතර අම්මව හිටියේ දැඩි සත්කාරකයකේ. ડોක්ටර්ස්ලා කිව්වේ අම්මා ජීවත් වෙයිද දන්නේ නැහැ කියලා. ඉතින් අම්මයි තාත්තයි කියන්නේ මගේ ජීවිතේ ළඟින්ම මම ගොඩක්ම ආදරය කරන දෙන්නේ. ඉතින් මට ඒක ලොකු ෂොක් එකක් වුණා ඇත්තටම. ඉතින් ෂොක් එකක් වෙලා විතරක් නෙමෙයි මම මේක පිළිගත්තේ නැහැ. මට පිළිගන්න බෑ ඇත්තටම මේක. ඉතින් එහෙම ඉඳනකොට මට සිද්ධ වුණා මම තාත්තත් එක්ක ගිහිල්ලා ICU එකේ බලුවාන් පස්සේ මට විශ්වාස කරන්න සිද්ධ වුණේ මෙහෙම වුණා කියලා. ඊට පස්සේ තරහයි. ඒ කියන්නේ මම ප්‍රිය විප්‍රයෝග දුක්ඛ නේද ස්වාමීන් වහන්සේ? ඔව්. ඉතින් ඊට පස්සේ ගොඩක් තරහයි. ඊට පස්සේ හොඳටම දුකයි. ඉතින් ඒ වගේ තත්ත්වයක මමත් හිටියා. ඒ වගේම ඊට පස්සේ ගොඩාක් රිනාද තමයි එන්නේ ඔළුවට. ඒ කියන්නේ දැන් අම්මා මැරෙයිද ඊළඟට දැන් අම්මා පොඩ්ඩක්වත් බේරෙයි කියන එන්නේ නැහැ මට ඇත්තටම. අම්මා මැරෙයිද අම්මා මැරුණොත් මම මොකද කරන්නේ මං කොහොමද ජීවත් වෙන්නේ අම්මා නැතුව අම්මා කොච්චර මට ආදරෙයිද ඒ වගේ කෙනෙක් මට ආයේ හම්බෙන්නේ නැහැ මං කොහොමද ඉගෙන ගන්නේ ඕවා තමයි එන්නේ ඔළුවට ඉතින්. ඊට පස්සේ ඒ වගේ ඉන්න වෙන ළමයින්ට එනවා ශාරීරික අපහසුතා එන්න පුළුවන්. පපුව ගැහෙනවා නිකන් බය හොඳටම බය වුණාම එහෙම නැත්නම් හයියෙන් දිවුවම පපුව ගැහෙන්නේ. ඒ වගේ පපුව ගැහෙනවා. ඊළඟට දීර්ඝ කාලීන ඔළුවේ කැක්කුම් එන්න පුළුවන්. ඊට පස්සේ ඒ ප්‍රශ්න ගැනම කල්පනා කරලා ඇඟට නිකන් ඩ්‍රේන් වෙලා ගිහිල්ලා ඇඟට ශක්තිය නැහැ. ඒ වගේ දැනෙන්න පුළුවන්. ඒ වගේම සමහර ළමයින් මේ වගේ තත්ත්ව හරියට කල්පනා කරගන්න දන්නේ නැති ළමයි. පිරිමි ළමයි විශේෂයෙන්ම ඇඩලසන්ට් පිරිමි ළමයි සමහරු මත්ද්‍රව්‍ය වලට යන්න පුළුවන්. ඒ වගේම සමහරුන්ට දිගට තියෙන අරුස්නා බවක් ඊළඟට හරියට පාඩම් කරන එක ඔළුවට යන්නේ නැහැ. ඒ හින්දා ඉගෙන ගැනීමේ අපහසුතාවන්. ඊළඟට ගොඩක් වෙලාවට යාළුවෝ වෙනද වගේ ඉන්නට කැමති නැහැ. ගෙදර යට කැමති නැහැ. තනියම ඉන්න කැමති වෙනවා. වලි වලට නිතර යනවා. කලකෝලහලට බරයි. ඊළඟට Tamanටම හානි කරගන්න පෙළඹෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් ඒව තමයි අර ඇන්සයිටි වල ගොඩාක් වැඩි ඇන්සයිටි වල ප්‍රශ්නේ. සාමාන්‍ය ඇන්සයිටි කියන එක ප්‍රශ්නයක් නෑ. නමුත් මේ වගේ එකක් වුණයින් පස්සේ ඒක ඉස්සෙල්ලම ඕවර්වෙල්මින් ඇන්සයිටි එකක් එනවා. ඉතින් අපි ඒක දැන් අපි දැනගත්ත අනපේක්ෂිත ප්‍රශ්නයකදී මොනවාද අපිට එන ගැටලු කියලා අපි දැන් කතා කරමු. ඒක සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් ක්‍රම මොනවද? ඉතින් ඒ වගේ වෙලාවකට වැදගත්ම දේ තමයි අපි චුට්ටක් නතර වෙන්න ඕනේ. අපි දැන් ඇත්තටම ගොඩක් වෙලාවට දැන් මේ අධ්‍යාපන ක්‍රමයක් එක්ක ලොකු රේස් එකක් යන්නේ. චුට්ටක් නතර වෙලා අපි ඒකට ફોකස් කරන්න ඕනේ. මේ දැන් මේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා විසඳ ගන්න ඕන එකක්. එතකොට අපිට අනිත් අයත් එක්ක හැංගීම් බෙදා ගන්න පුළුවන්. මට මතකයි මගේ යාළුවෝ මට කිව්වා මං ඒ දවස්වල ඒගොල්ලන්ට ලියුම් ලියනවලු මම හරිම දුකෙන් ඉන්නේ අම්මා ගෙදර නැහැ. එහෙම කියලා ලියුම් ලියනවලු. මට ඇත්තට මතක නැහැ. ඒගොල්ලන් තමයි මට පස්සේ කිව්වේ. ඊළඟට මගේ ටීචර්ස්ත් එක්ක මම කතා කරලා මගේ දුක කතා කරා. ඉතින් වැදගත්ම දේ තමයි ඔයා කතා කරන්නේ කාත් එක්කද කියන එක. ඇත්තටම දැන් Tamanට වඩා මොන හරි දැනුමක් තියෙන Tamanව හොඳ මාර්ගයකට යවන්න පුළුවන් කෙනෙක් එක්ක තමයි කතා කරන්නේ. දැන් ස්වාමීන් වහන්සේත් එක්ක අපි ප්‍රශ්න කතා කරනවා වගේ. මොකද නැත්තම් සමහරලාට වැරදි මාර්ගයක යන්න කෙනෙක්ගෙන් උදව්වක් ඉල්ලුවොත් සමහරට එයා කියයි මචං ඔක අමතක කරලා අපි කියන ලින්ක් එකක් දාමු කියලා. ඉතින් ඒක නිසා ඒක එකක් ඒක අනිත් එක ඔයාගේ තමන්ගේ ප්‍රශ්න විශ්වාස කෙනෙක් දිය කෙනෙක්ට කියන එක ඒක ඒ වගේම වැදගත්. ඒ වගේම වැදගත් දේ තමයි මේ මම අර කියපු හදිසි තත්ත්වය කියන්නේ අර ඕවර්වෙල්මින් ඇන්සයිටි එක තියෙන කාංසාව තියෙන වෙලාවේදී හදිසි තීරණ වලට එන්නේ නැති වෙන්න වගේ බලා ගන්න ඕන. මොකද ඒ වගේ වෙලාවට තමයි මම අර කියපු වගේ ඒක දරා ගන්න බැරුව සමහර ළමයි තමන්ගේ ශාරීරික හානි කරගන්නේ. ඒ වගේම සමහරලාවට මේ හදිසි මිනිස්සුන්ට ගහන්න යනවා ඒ වගේ ප්‍රශ්න කරගන්නවා. ඒ වගේම උදව් ඉල්ලන්න පස්සුවට වෙන්න එපා. අපි හිතනවට වඩා ලංකාවේ මිනිස්සු ගොඩාක් උදව් කරන්න ලෑස්ති. අපි ඒක ගන්න නැති ප්‍රශ්න තමයි තියෙන්නේ ඇත්තටම. ඉතින් ඒක ගැන පසුබට වෙන්න එපා. ඒ වගේ ප්‍රශ්නයක් ආවම ඒ වගේම වැදගත් රිලැක්සේෂන්. ඒ කියන්නේ අපි ඇන්ක්ෂස් වුණාන් පස්සේ අපේ රිලැක්ස් වෙලා නැහැ. අපේ අර ඔළුවේ කැක්කුමක් එන්නේ අපේ මසල්ස් තද වෙලා තියෙන්නේ. ඊළඟට පපුව ගහින්නේ අපේ හැමතිස්සෙම අර කියනවානේ ඇන්සයිටි රියැක්ෂන් එකක් එන්නේ අපි කාට හරි අපිට මොකක් හරි තර්ජනයක් ආවොත් අපි යට ගහන්න හරි දුවන්න හරි දෙකෙන් එකකට.
ඉතින් ඒකට ඇඟ ලෑස්තිලා තියෙන්නේ. ඒ කියන්නේ ඇඟ මසල් සද්ද වෙලා තියෙන්නේ. ඒතකොට ඔළුව කැක්කුම වෙනවා. ඊට පස්සේ පපුව හයියෙන් ගැහෙනවා. මොකද අර ගහන්න හරි දුවන්න හරි අවශ්‍ය විදිහට ඇඟට ලේ පොම්ප කරන්න. ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් රිලැක්ස් වෙන්න ඕනේ. ඉතින් රිලැක්ස් වෙන්න ගොඩක් ළමයි දැන් ගක්ලාට හාමුදුරන්ගේ ආශ්‍රය නිසා මේ මෙඩිටේෂන් කරන්න පුළුවන්. ඒක මෙඩිටේෂන් හරියට කරන්න පුළුවන් ඒක ලොකු උදව්වක් ඇත්තටම. එහෙම නැත්තම් ඒත් කමක් නැහැ. තමන් ආස දෙයක් කරන්න පුළුවන් තමන් රිලැක්ස් වෙන්න. මොන හරි සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුළුවන්. එහෙම රිලැක්ස් වෙන ළමයි ඉන්නවා. සින්දුවක් අහන්න පුළුවන්. එහෙම නැත්තම් පොත් කියවන්න පුළුවන්. කොහොමද ගමනක් ඇවිදින්න යන්න පුළුවන්. ඒ වගේ එක එක ක්‍රම තියෙනවා. ඒ වගේම දැන් මේ කාලේ ගොඩක් දුකෙන් ඉන්න නිසා ඊළඟ වැදගත් දේ තමයි සතුට වැඩි කරගන්න මහන්සි වෙන එක. ඉතින් මේ පෙන්වනවා වගේ මේ යාළුවොත් එක්ක එකතු වෙලා සින්දුවක් කියන්න පුළුවන්. ඒ කියන්නේ මුලදී සමහරට ආසාවක් හිතෙන්නේ නැති වෙයි. නමුත් ටික ටික ඒ සතුට වැඩි වෙනකොට ඉතින් මේකත් හොඳයි කියලා. ඊළඟට මේ කොහේ හරි ගානක ගිහින් ආන එක ඊළඟ තමන් ආස පොතක් කියවන එක ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් දැන් මේ කාලේ දැන් ඔය මුල්ම කාලේ දින ඇන්සයිටි එක අඩු වුණායින් පස්සේ කාංසාව අඩු වුණායින් පස්සේ අපි කල්පනා කරන කටයුතු වලට වැඩි කරගන්න මොනවාද පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම කියලා. දැන් ඇත්තටම එහෙම මොන හරි ඒ කියන්නේ එහෙම මොන හරි අනපේක්ෂිත දෙයක් වුණායින් පස්සේ ගොඩක් වෙලාවට ඒකට ගත වෙන කාලය නිසා අපිට එක්සෑම් එකක් යන ඉස්සරහට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි කාලය. ඉතින් ටයිම් මැනේජ්මන්ට් කියන එක තමයි ලොකුම චැලෙන්ජ් එක වෙන්නේ. ඉතින් අපිට ටයිම් මැනේජ්මන්ට් කරන්න ගොඩක් ක්‍රම තියෙනවා. ඒක ඇත්තට මේ ගොඩක් වැදගත්. මොකද නිකම් පාඩම් කරනවට වඩා ටයිම් මැනේජ් කරලා පාඩම් කරනකොට එකක් හරිම එෆිෂන්ට්. හරිම කාර්යක්ෂමයි. අනිත් එක ඒ කරන දේ හරි ඉෆෙක්ටිව්. ඉතින් එතකොට අපි ඉස්සෙල්ලාම කරන්න ඕන දේ තමයි අපිට තියෙන වැඩ ටික ඉස්සෙල්ලාම ලියා ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි හිතමු එක්සෑම් එක ගන්න ගොඩක් වෙලාවට සිලබස් එක බලලා යන්න වෙනවනේ. සිලබස් එක දැන් O level නම් ඕන. නමුත් A levels නම් ගොඩක් වෙලාවට එහෙම ඕන. ඉතින් එතකොට එහෙමනම් ප්‍රමුඛතාවය ප්‍රයොරිටයිස් කරනවා වගේ වැඩි. එතකොට ප්‍රයොරිටයිස් කරන්නේ දැන් එක්සෑම් එකට වැඩිපුරම අහන ඒවා මම කියවලා නැත්නම් ඒක කියවන්න ඕනේ. එහෙම නැත්නම් ඇත්තටම එක්සෑම් එක ගොඩක් ළඟ නම් අලුතෙන් ඒවා කියවන්න යන්න එපා. වැදගත්ම දේ තමයි දන්න ටික හරියට දැනගන්න එක. එතකොට කරන වැඩේ දන්න ටික හරියට ඒ ටික ඉස්සරහට අරගෙන ඒ ටික ටයිම් ප්‍රයොරිටයිස් කරගන්න මොනවද මම කියවන්න කියලා. ඊට පස්සේ කරන් තියෙන ඒ ප්‍රයොරිටයිස් කරපු ටිකෙන් කාලසටහනක් හදාගන්න එක. ඉතින් ඒ කාලසටහන කියන එක අපිට පුළුවන් එක්සෑම් එකට එනකම්ම කාලසටහන හදන්න පුළුවන්. ඒ කියන්නේ මේ මාසෙ ඉඳන් මේ මාසෙට මට මෙච්චර සිලබස් එකක් තියෙනවා. එතකොට මේ සිලබස් එක මම මෙහෙම තමයි බෙදන්නේ. ඒ කියන්නේ දැන් ගොඩක් තව කාල තියෙනවා නම් මම අමාරු ටික දැන් කියවනවා. ඊට පස්සේ තව පුරුදු ටික තව ටිකක් මැදට දානවා. අගම කාලේ රිවයිස් කරන්න තියෙනවා. එහෙම. ඊට පස්සේ පුළුවන් අපිට පොඩි ඒ ලොකු කාලසටහන පැත්තකින් තියලා චූටි කාලසටහන හදන්න පුළුවන් මේ සතියට මම මේ ටික කරන්න කියලා. එතකොට මේ සතියට මොකක් කර සබ්ජෙක්ට් එකක් තියෙන ඒක අපි දවස් 5ට බෙදනවා. බෙදලා ඊට පස්සේ ඒකෙත් කියන්න පුළුවන් මේ වෙලාවට මම මේකයි කරන්න කියලා. ඉතින් ඒ වගේ ගොඩාක් චූටි කැලුවට කඩන්න පුළුවන්. ඇත්තට මේකේ වැදගත්ම දේ තමයි දැන් අපි හිතමු දැන් එක්සෑම් එකක් තියෙනවා නම් A level තියෙනවා නම් මේ මාසේ තව මාස කීපකින් තියෙනවා නම් අපිට එක්සෑම් එක තියෙනකම් පපුවක් දාලා යන වගේ බයක් එනවනේ. ඉතින් දැන් මෙහෙම කඩාගත්තයින් පස්සේ අපිට තියෙන්නේ ඇත්තටම දැන් මේ අද දවසේ මම කරන්න තියෙන්නේ මේ කෑල්ල නම් මට ફોකස් කරන්න තියෙන්නේ මේ අදාළ කෑල්ලට විතරයි. මොකද මම දන්නවා ඊටු හැම අවශ්‍ය කම්පොනන්ට් එකක්ම මම ටයිම් ටේබල් එකේ වෙලාවක් ඇලොකේට් කරලා තියෙනවා. එතකොට මම අර එක්සෑම් කියලා එන ලොකු chunk එකක් ගැන worry වෙන්න ඕනේ නැහැ එතකොට. ඉතින් ඒ නිසා ටයිම් ටේබල්ස් හරි වැදගත්. අනිත් එක තමයි ටයිම් ටේබල් එක හදනකොට වැදගත්ම දේ තමයි විවේකයක් තියෙනවනම් ඇති වෙන්න. ඒ කියන්නේ ගොඩක් එක ළමයින්ට එක අවධානය දෙන්න පුළුවන් ප්‍රමාණවල වෙනස්. දැන් මට වගේ නම් ඇත්තටම පුළුවන් පැය භාගයක විතර තමයි පාඩම් කරන්න. එහෙම නෙමෙයි තව සමහර ළමයින්ට පුළුවන් පැයක් දෙකක් එක දිගට ඉන්න පුළුවන්. ඉතින් මම ඒ දවස්වල කරේ පැයක් පාඩම් පැය භාගයක් පාඩම් කරේ විනාඩි 15ක් මගේ සංගීත භාණ්ඩයක් වාදනය කරපු තමයි කරේ. ඉතින් ඇත්තටම මේක වාදනය කරනකොට මම හොඳටම රිලැක්ස් වෙලා ඉතේ සතුට වැඩි වෙලා බින්දුවටම හොඳටම රිලැක්ස් වෙනවා. ඊට පස්සේ ආයෙකින් පාඩම් කරනවා. එනමුත් ඒ පාඩම් කරන පැය භාගෙ හරිම එෆිෂන්ට්. ආයෙත් හොඳටම මතකයි ඊට පස්සේ ටික. ඉතින් ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. මම දන්න තව යාළුවෙක් ඉන්නවා. එයා හොඳට පිරිමි ළමයෙක්. එයා හොඳට පාඩම් කරලා ඊට පස්සේ කරන්නේ ඩිප්ස් ගන්න එක. ඊටු විනාඩි 15. ඊට පස්සේ ආයෙසරක් ගිහින් පාඩම් කරනවා. අර එහෙම. ඉතින් ඒ වගේ එක තමන්ට ආවෙන ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ සමිනස නෑ මම මේ ඇහුවා සමිනස මොකක් කිව්වද? නෑ මට මේ ඇහුන්නේ ඩිප්ස් කියන එක. මම මොකද්ද කියලා බැලුවා. ඊට පස්සේ මට ලක්මාල් මල්ලි කිව්වා ඩිප්ස් කියලා. නොකද
සමහරවිට පණ්ඩුල ගැන කිව්වේ පණ්ඩුල මේ ඩිප්ස් ගහලා තමයි පාඩම් කරන්නේ. ඔව්. ඉතින් එතකොට ඊළඟ වැදගත් දේ තමයි විශේෂයෙන් ඔයගලන්ට විභාගයක් ළඟ තියෙනවා නම් මේ ප්‍රශ්න අස්සේ විභාගිකුත් ළඟ තියෙනවා නම් විභාගේ පාස් වෙන්න පුළුවන් එකම සහ ලේසිම ක්‍රමය තමයි පහුගිය ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියන එක. ඇත්තටම දැන් ඉගෙන ගන්න එකේ ඒම්ස් දෙකක් තියෙනවා. එකක් තමයි විභාග පාස් වෙන, අනිත් එක දැනුම එකතු කරන්න. දැන් හොඳට දැනුම තියනවා කියලා විභාග පාස් වෙන්නේ නැහැ. ඊළඟට හොඳට විභාග පාස් වුණා කියලා ඒකෙන් ඒකෙන් ඉම්ප්ලයි වෙන්නේ නැහැ වාට හොඳ දැනුමක් තියනවා කියන එක. හැමතිස්සෙම එහෙම නොවෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි එක්සෑම්ස් වලදී අහන ප්‍රශ්න ටික අපිට හොඳට ස්ටඩි කරලා ඊට පස්සේ ඒකම ප්‍රැක්ටිස් කරලා හොඳට ගිහින් විභාග පාස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා දැන් අපි හිතමු දැන් අපි හොඳට දැනුමක් ගන්න කියලා මොකක් හරි ටොපික් එකක් අරගෙන ඒක ඉන්න නැවුත් ගිහිල්ලා ඉන්ටර්නෙට් එකකිනුත් ඉගෙනගෙන ඊට පස්සේ ගිහින් පේපර් එක බැලුවම මේක අහලා නැත්තම් ඒකෙන් වැඩක් නැහැ අන්තිමේදී. ඒ නිසා මම කියන්නේ මම ඒ දවස්වල A levels කරද්දී ඇත්තට මම කරපු වැඩේ මේ ගත්ත අර ලයිසියන් කියලා පොත් වගේක් තිබුණා. ඒකේ තියෙන ප්‍රශ්නක් තියෙන උත්තරක් තියෙනවා. එතකොට මම ඉස්සෙල්ලම කරන්නේ ඒ ප්‍රශ්නයකට ටයිම් කරලා දන්න විදිහට ලියනවා. ලියලා අරගේ උත්තරත් එක බැලුවාන් පස්සේ ලකුණු 30ක් වගේ තමයි හම්බෙන්නේ. සමහර ඒවාට 20යි එහෙම. ඊට පස්සේ මම කරන වැඩේ ඒකට අදාළ තියරි එක ගිහින් කියවනවා. තියරි එක කියවලා ඊට පස්සේ ආයෙසරයක් ඒ ප්‍රශ්නට උත්තර ලියනවා. ඒ ටයිම් කළාම තමයි ආයෙසර. ඊට පස්සේ ආයෙත් ගිහින් ආයෙත් මේ කරෙක්ට් කරනකොට සයින් ලකුණු වැඩි වෙලා ඊට පස්සේ. ඉතින් ඒ ක්‍රමයට මට එකක් තමයි මට මාවම අගයන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මම වැඩ කරොත් මට පුළුවන් කියලා විශ්වාසයක් එනවා මට මං ගැන. ඊට අමතරව මම දන්නේම නැතුව අර නිතර අහන ප්‍රශ්න වලට උත්තර ලියලා මම පුරුදු වෙනවා. ඉතින් ඒක තමයි ඇත්තටම ගොඩක් අයගේ සක්සස් එකට හේතුව. ඉතින් ඒ නිසා ඇත්තටම ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන එක විභාගයට මාසයකට කලින් කරන්න ඕන වැඩක් නෙවෙයි. ඊට ගොඩ කාලෙකින් ඉඳන් පුරුදු වෙන්න ඕන වැඩ. මොකද අපිට ප්‍රශ්න තියෙනවා නම් ගිහින් TS ලයින් අහගන්න පුළුවන්, කරෙක්ට් කරගන්න පුළුවන්. ඒ නිසා ඒකට ફોකස් කරන එක මම හිතන්නේ ගොඩක් වැදගත්. මොකද ඒක හරහා තව ගැඹුරට කියවන්නත් පුළුවන් ඊට පස්සේ විභාගෙත් වෙලාව තියෙනවා. ඉතින් ඒක එක පොයින්ට් එක. ඊට පස්සේ වැදගත්ම දේ තමයි අපි කියවන දේ සම්පූර්ණයෙන් අවධානය දීලා කියවලා ධාරණය කරගෙන ඒක නැවත මතක් කරන්න එක. ඉතින් ඒකෙදි දැන් අපි කතා කරොත් අපේ මතකය කියන එකට ඒකල මොඩල් එකක් දීලා තියෙන විද්‍යාඥයෝ ඒකේ තියෙනවා ෂෝට් ටර්ම් මෙමරි ස්ටෝර් කියලා එකක්. ඒ කියන්නේ කෙටි කාලින මතක ගබඩාවක් තියෙනවා සහ දීර්ඝ කාලින මතක ගබඩාවක් තියෙනවා කියලා තමයි විද්‍යාඥයෝ කියන්නේ. ඉතින් ඒකෙදි ගොඩක් වෙලාවට ෂෝට් ටර්ම් මෙමරි ස්ටෝර් කියන එක තියෙන මේ මස්තිෂ්කයේ එළිය හරිය. ඒ කියන්නේ සුපර්ෆිෂලි තමයි තියෙන්නේ. ඉතින් එතකොට ඒක ගොඩක් වෙලාවට අපි මොන හරි දෙයක් කියවපු හැටි ඒක ෂෝට් ටර්ම් මෙමරි ස්ටෝර් එකට ගිහිල්ලා අපි ඒක නැවත භාවිතා නොකරොත් ඒක නිකම්ම ඩිකේ වෙලා යනවා. නමුත් අපි ඒක නැවත භාවිතා කරොත් තමයි ඒක හිමින් හිපෝකැම්පස් කියලා තියෙන ස්ට්‍රක්චර් එකක්. එතනට ගිහිල්ලා ලොන්ග් ටර්ම් ස්ටෝර් එකට ගබඩා වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි වැදගත් වෙන්නේ අපි අද මොන හරි පාඩම් කරොත් තව සතියකින් ආයෙත් සරයක් මතක් කරන්න ඕනේ. ඇස් දෙක වහගෙන මතක් කරන්න මොනවද තිබුණේ කියලා මතක නැත්නම් ආයෙ ගිහින් පොතෙන් බලන්න ඕනේ. එහෙම කරොත් තමයි අපිට දීර්ඝ කාලින මතකයට ඒ පාඩම යන්නේ. එතකොට ඔයගලන්ට විභාගයට ගියයින් පස්සේ ආයෙ ස්ට්‍රගල් කරන්න දෙන්නේ නැහැ. දීර්ඝ කාලින මතකෙන් ගන්න හරි ලේසි. දැන් අපි සාමාන්‍යයෙන් කරන්නේ විභාගෙ ලඟ වෙලා පාඩම් කරන එකනේ. එතකොට වෙන්නේ ඒක ෂෝට් ටර්ම් ස්ටෝර් එකේ තියෙනවා. ඒතකොට විභාගයට ගිහිල්ලා මාසෙකට කලින් පාඩම් කරපු එක මතක නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒක තවත් වැදගත් පොයින්ට් එකක්. ඊට පස්සේ අනිත් දේ තමයි ප්‍රධානම ප්‍රශ්නේ මොන හරි කියනකොට එන සිතුවිලි. දැන් ගොඩක් වෙලාවට නිකන් ඉන්නකොට නැති ප්‍රශ්නත් වෙනනේ පොතක් ඉස්සරහට ගත්තොත්. මම මේ අපත් ඉස්සුවා මේ ඇහෙනවා සමිනස්. ඔයාගේ තව දෙකක් ආපසු අනිත් පැත්තට යන්නකර මේ අර ප්‍රශ්න පත්‍රවලට අන්න ඔතෙන්ට ආපුවාම දැන් අර මේගොල්ලන් හරි හොඳයි දැනගන්න එක මෙන්න මේ කාරණාව. දැන් ආරම්භක අවස්ථාවේ තියෙන උනන්දුවට අපි කියන ඉනිෂියල් ඇප්ලිකේෂන් කියලා. ඒක මෙන්ටල් ෆැක්ට් එකක්. ඒ උනන්දුව නැතුව ඉස්සරහට යන්න බෑ. දැන් හුඟක් වෙලාවට කම්මැලිකම එහෙම තියෙනකොට ඒ ආරම්භක අවස්ථාවට උනන්දුවක් නැහැ. ඊට පස්සේ ඒක නිරත වෙනකොට තමයි සස්ටේන්ඩ් ඇබිලිටි කියන එක එන්නේ. ඉනිෂියල් ඇප්ලිකේෂන් සස්ටේන්ඩ් ඇප්ලිකේෂන්. එතකොට තමයි එයාට විභාගයකට
විභාගයකට මුහුණ දීම පිළිබඳ තීරණ ගන්න පුළුවන්කම ලැබෙයි. අදිමොක්ක කියලා කියන්නේ. මම මේ විභාගෙට මෙච්චර හොඳින් මුහුණ දෙනවා මම මෙච්චර ලකුණු ප්‍රමාණයක් ගන්නවා. ඒතර තීරණ. එතකොට ඊට පස්සේ තමයි එන්නේ ඒකේ මේ හරි මේ ඒ කියන්නේ වැඩේ කෙරෙන විදිහට හිතන්න කම්මඤ්ඤතා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ වැඩේ කෙරෙන විදිහටම එයාගේ වැඩ කටයුතු සිද්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ? ආයි ඒ කටයුතු යෙදෙනවා. ඒතර එහෙම වෙනකොට එයාගේ අර දක්ෂතාවය සහ පළපුරුද්ද වැඩි වෙනවා. efficiency and proficiency. එතකොට එයාට එනවා rectitude of the mind. ඒ කියන්නේ මට මේක කරගන්න පුළුවන් කියන confirmation එකත් එක්ක සිතුවිල්ලක් එනවා. ඒක තමයි හිතුවට වඩා ලකුණු ගන්න ක්‍රමය. එහෙමයි. ඉතින් මේගොල්ලෝ ඒක හොඳට හිතට ගන්න එක හරි වටිනවා. ඉතින් ඒ ටික මට කියන්න ඉතින්. ඇත්තට මේක මම මේ ප්‍රසන්ටේෂන් එක දාන්න ඕනේ. එහෙමයි සර්වනස. ඔබ වහන්සේට ගොඩක් පින් එක කිව්වට ඒක මේගලන්ට විතරනේ මටත් හොඳටම වැදගත්. සහ මේ ඒක මේ ප්‍රසන්ටේෂන් අනිවාර්යෙන් මෙන්න ඕන ෆැක්ට් එකක් මගේ අතින් මිස් වෙච්ච එකක්. ඒකට කමන්නේ. මේ මොකද ඇත්තටම ඔබ එහෙමයි සර්වනස. ඊළඟට මේ අර පාඩම් කරනකොට වෙන වෙන සිතුවිලි එන එක. ඒකෙදි ඒ කියන්නේ දැන් මං කිව්වේ අර වෙනදා නැති ප්‍රශ්න ටිකත් ඔක්කොම ඔරුවට එනවා කියලා මේ වෙලාවේ මේ අම්මා මොනවා කරනවද දන්නේ නැහැ. එහෙම නැත්නම් මේ වෙලාවේ ගිහිල්ලා දැන් ගිහිල්ලා මොන හරි සෙල්ලමක් කරලා ආවනම් හොඳයි. එහෙම නැත්නම් ෆ්‍රිජ් එකේ මොනවද දන්නේ නැති න කෑම ටික ඔය ඔක්කොම මතක් වෙන්නේ ඒ වෙලාවට. ඉතින් මට නම් ගොඩාක් ඒ වගේ ඩිස්ට්‍රැක්ෂන්ස් එන නිසා මම මේ දවස්වල කොලයක් තියාගෙන හිටියා. ඒ වගේ සිතුවිල්ලක් එනකොට ඒක ලියනවා. ඊට පස්සේ ආයෙත් මම ලියන්නේ මම ඒක පස්සේ කරනවා කියන පොරොන්දුයි. ඊට පස්සේ මම ආයෙත් පාඩම් කරනවා. ඊට පස්සේ ආයෙත් පාක් කරනවා ආයෙත් ලියනවා. මොකද නැත්තම් නැගිටින්නමයි හිතෙන්නේ. ඉතින් ඒ ක්‍රමේ මට ගොඩක් සාර්ථක වුණා ඇත්තටම. හැබැයි ඊට වඩා ගොඩක් ඇඩ්වාන්ස්ඩ් එකක් තමයි ඔයගලන් ස්වාමීන් වහන්සේගේ ප්‍රෝග්‍රෑම්ස් වලට ජොයින් වෙනවා නම් හාමුදුරුවෝ ගන්නවා මයින්ඩ්ෆුල්නස් මේන්ටේන් කරන්න හැටි. මයින්ඩ්ෆුල්නස් කියන්නේ මේ මොහොතේ මේ කරන වැඩේට අවධානය දෙනවා. ඊටු එන සිතුවිලි දැකලා ඒවට යන්න අරිනවා. ඉතින් ඒක ප්‍රැක්ටිස් කරන්න පුළුවන් නම් ඇත්තටම මම මේ ලෙක්චර් එක දෙන්නවත් අවශ්‍ය නැහැ. මොකද මයින්ඩ්ෆුල්නස් තියෙනවා නම් කොහොමද අනපේක්ෂිත තත්ත්වයකට මුහුණ දෙන්නේ ඔය කියන ඒවා කිසිම දෙයක් ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක මයින්ඩ්ෆුල්නස් කල්ටිවේට් කරගන්න පුළුවන්. ඒනට ඒක ලේසි නැහැ. ලේසි නැහැ කියන්නේ කියලා නොකර ඉන්න නෙවෙයි මම කියන්නේ අනිවාර්යෙන් මේක කරන්න ඕන. මොකද ඒක මාර කුසලතාවයක් Tamanට තියෙනවා. ඉතින් ඒකට පුළුවන් නම් ફોකස් කරන්න පුළුවන් නම් ලොකු දෙයක් ඇත්තට. ඊළඟට අනිත් දේ තමයි පාඩම් කරනකොට සමහර එහෙමයි සර්. ඔව් දැන් මටත් හිතා ගන්න බෑ මම මේ කරන වැඩ පිළිබඳව. දැන් මම මාර වැඩ ලොට් එකක් කරනවා. දැන් අපි ගත්තේ මම විසුද්ධි මාර්ගය රෙකෝඩ් කරනවා ඉංග්‍රීසි එකයි සිංහල එකයි ධම්මපදේ රෙකෝඩ් කරනවා. එතනින් පස්සේ අර Facebook එකේ කොටෝම හැමදාම මේ මොනවාද උපන්දින මැසේජ් එක යවනවා. ඊළඟට මේ මම දැන් මේ දවස්වල අර මේ විදර්ශනා භාවනා ක්‍රමයේ පිළිබඳ ස්ලයිඩ්ස් හදනවා. එතන ඊළඟට මගේ ජීවිත කතාව පිළිබඳ ස්ලයිඩ් එකක් හදන්න වෙලා තියෙනවා. මොකද අර එක එකන මගෙන් අහනවා මේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න. මොකද අර ජාත්‍යන්තර ලෝකයේ මගෙන් මේ සේවාවන් බලාපොරොත්තු වෙනානේ. ඊළඟට දැන් සමහර දැන් මේ දවස්වල මම අර මේ beautiful transformation කියලා දේශනයක් කරන් තියෙනවා 12 වෙනිදාට. ඒකට මම මේ දවස්වල ස්ලයිඩ්ස් හදනවා. ඉතින් මම මේ ස්ලයිඩ්ස් හදලා තියෙන දැන් මම 3-4ක් තමයි හදලා තියෙන්නේ. මම පොඩ්ඩක් පෙන්නන්නද ඒක? හා සර්නස්. මේක නතර කරන්නවද සර්නස්? බලමු මම ඒක හොයාගන්න බලන්නම් ඉස්සෙල්ලා. දැන් මේ තමයි මම අර එක එක්කෙනාට මේ ඉන්ට්‍රොඩියුස් කරන්නට හදන මේ මොකද්ද ඒ ස්ලයිඩ් එක කොහොමද දැන් මම මෙතන පොඩ්ඩක් ෂෙයා කරන්නම් නේ. එහෙමයි සර්. ඔන්න මම මෙතෙන්ට ආවා ෂෙයා. ඔන්න මගේ එක ආවා. හරි. ඔන්න දැන් මම ඉන්නේ නේද? ඊට පස්සේ දැන් මම එන මට පේන්නේ මගේ එක තවම. හරි මම තාම දැම්මේ නෑ ඒක. හරි සර්. ඔව් ඔන්න බලන්න දැන් මම මේක දැම්මාම දැන් පේනවා. නෑ සෝන්ස්. එන ඔයාගේ කයින් කරන්න. ළමයින්ට මගේ එක පේනවද? පේනවා ස්වාමීනි. මගේ පේනවා සෝන්ස්. ඈ? ඔව් එතකොට දැන් ඔන්න එකක් ඒක. ඊළඟට තව පේනවා එකක්. ස්වාමීනි. ඔව් දැන් මේකත් මම මේ දවස්වල හදනවා.
ඊට පස්සේ මම හදනවා මේ ඒක නෙමෙයි මේක තව එකක් එතකොට මේක තව එකක් දැන් මේකේ මම මේ හදනවා මේ වැඩසටහන මේ තියෙන මේ පේනවා එතකොට ඊළඟට මෙතන තියෙනවා මේ තමයි මම දැන් මේ දවස්වල හදන මේ අර කන්ද පිටිතත් එක තමයි යන්නලා ඇත්තේ මේක ඉංග්‍රීසි වලින් හදන්නලා තියෙන මට මේ පේනවා මම මේ ඔක්කොම මේ ඩවුන්ලෝඩ් කරගත්ත මේ පින්තූර එහෙමයි සර්. මේ පේනවද මේ දැන් මේ ඔක්කොම මම කරනවා ඒ අතර වාරේ වෙන වැඩක් කරනවා නේ මං එතකොට මගේ භාවනාව අතපසු වෙන්නෙත් නැහැ ඊළඟට සෝෂල් සර්විස් අතපසු වෙන්නෙත් නැහැ දැන් අද බලන්න දැන් මට අර පාන්සු කූලේ කරන්න සිද්ධ වුණා මම මෙහෙ දාන්න දෙන්න බෑ මම විනාඩි 40 මෙහෙට ආවා තාපොනේ දාන මිස්සින මම 11:07ට මේ ඒතකොට ඒ තමයි ඒ සිත මට පිහිට වෙන ආකාරය එහෙමයි. ඉතින් මේක තමයි අර ඔයා දැන් ඔය කියන්න උත්සාහ කරන්නේ මොකද්ද ඒ කියන්නේ යෙදෙනකොට තමයි මේවා එන්නේ කම්මැලිකමට හිටියොත් මේක එන්නේ නැහැ එහෙමයි. අන්තික දැන් හැම වෙලෙම සිත ඉල්ලන්නේ ඩිස්ට්‍රක්ටිව් දේවල් නේ එහෙමයි. දැන් අපි හිතමු ඔන්න විටින් විට ගිහිලා ෆ්‍රිජ් එකේ තියෙන යෝගට් ටික කනවා. ඔව්. බලන්න ගමන් පැය 3ක් ඇතුළත යෝගට් 36ක් කාලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ වගේ වෙනවා. දැන් අර වගේ දෙනකොට මොකද වෙන්නේ? ශක්තියක් තියෙනවා. එහෙම කෑම ගොඩක් ඕනෙත් නැහැ. ඒ නිසා නිකන් මැලි ගතියක් එන්නේ නැහැ. මෙන්න මේක හොඳට තේරුම් ගන්න ඕන දරුවෝ. මේ අපි ඇවිල්ලා අඩුවෙන් ශක්තිය දීලා වැඩියෙන් වැඩ කරන අය. එහෙමයි. ඔව්. අර මම අසුරු කරපු යා දරුවෙක් හිටියා. එයා අම්මත් එක්ක තරහා ගියාම එයා අම්මත් එක්ක තරහා වුණාම එයා බත් මුට්ටියට උයලා තියෙන කෑම වර්ග ඔක්කොම හට්ටි වල තියෙනවා දානවා. දාලා මුළු හට්ටිය ඔක්කොම කනවා. එක්කෙනෙකුට කන්න දෙන්නේ නැහැ. හිතා ගන්න පුළුවන්ද මේ කතාව? බත් මුට්ටියට පරිප්පු එකක් හලනවා, මාළු එකක් හලනවා, බෝන්ජ් එකක් හලනවා ඔක්කොමල්ලා එයා මුට්ටියට අත දාලා කන්නේ. අම්මත් එක්ක තරහා වුණා. තරහට. ඉතින් එච්චර ගොඩක් කන්නේ කොහමද? ඒත් යාර කන්න පුළුවන්. ඇයි ඒ කෙමිකල්ස් ඇඟේ හැදෙනවා. ඉතින් ඒ නිසා මේ වැඩවල නිරත වෙන එක හරි හොඳයි. හොඳයි ඔයාලට මම අවස්ථාව දෙන්න එපා. ඔන්න මම ඉතින් ඒකෙන් සමුගත්තා. ඒ ගොඩක් වටිනවා සවිනාස වංශගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරපු එක. ඊට පස්සේ වැදගත්ම දේ තමයි මම කිව්වා වගේ මේ සැප නින්දක් ඕනේ. දැන් සමහර ළමයි පාඩම් කරන්න එෆර්ට් එක වැඩි කරනවා නින්ද අඩු කරලා. නමුත් දැන් විශේෂයෙන්ම පාඩම් කරන වයස ළමයි ඇඩොලසන්ස්ලා ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට ගොඩක් ලොකු growth potential එකක් තියෙනවා. ඒ කියන්නේ ශාරීරිකව සහ මේ brain එක හොඳටම වර්ධනය වෙන වයසක්. ඉතින් ඇඟේ wear and tear ඒ කියන්නේ ඇඟ නැවත රිපෙයාර් කරගන්න අවශ්‍ය වෙලාවක් තමයි ඔය නිින්ද. ඒ වගේම අපි පාඩම් කරපු ඒවා හොඳට consolidate වෙන්න. එහෙම නැත්නම් long term memory එකට යන්න නිින්ද හරි අත්‍යවශ්‍යයි. ඉතින් ඒ නිසා නිින්ද sacrifice කරලා පාඩම් කරනවා කියන එක ඇත්තට ඵලදායී වැඩක් නෙවෙයි. ඉතින් ඒ වගේම අපි හැමදාම අපි අර කරපු goal එකට කොච්චර කරලා තියෙනවද කියලා හිතන එකෙන් ඕගලන්ට Taman ගැන සෑහෙන satisfaction එකක් එනවා. ඉතින් ඒක මම කියන්න කැමතියි. ඊට අමතරව මම දැන් මේ අම්මගෙන් බැනුම් අහා තමයි නිදාගත්තේ සොනාලි. සොනාලි චාපා ගුණතිලක. ડોક્ટર චන්ද්‍රගේ දූ. එතකොට එයා පුතා බැච් ස්ටොප් වුණා. උණ මරගාතේ දීලා. ඔව්. එතන අයිලන්ඩ් ෆස්ට් වුණා. බයොලොජි වල. එයා හොඳට නිදා ගන්න කෙනෙක්. එයා හොඳට නිදාගත්තාම එයා පාඩම් කරන ටික හොඳට හිතනවාද. මෙයා ගොඩක් පාඩම් කරපු කෙනෙක් නෙමෙයි. ඒනොට අයිලන්ඩ් ෆස්ට් වුණා. ඉතින් ඒ නිසා ඔයාගේ මේ කතාව හරිම වටිනවා. හැබැයි ඉතින් නිින්දම තියාගෙන වැඩ නොකර හිටියොත් නම් හරියන්නේ නැහැ. ඒකත් ඒගොල්ලන් හිතර ගන්න ඕනේ. හොඳයි. ඔව්. ඉතින් ඊළඟට මම කතා කරන්න කැමතියි දැන් මම කිව්වේ දැන් අනපේක්ෂිත ප්‍රශ්නයක් ආවම එබෙලම එන ප්‍රශ්න තමයි මම අර කිව්වේ මේ කාංසාව සම්බන්ධ ප්‍රශ්න, ඇන්සයිටි සම්බන්ධ ප්‍රශ්න. ඊට පස්සේ ඒක සෙටල් වුණායින් පස්සේ කොහොමද අපි සෙටල් වෙනකම්ම ඉන්නේ නැතුව කොහොමද අපි ඊට පස්සේ එක ටෙක්නික්ස් වලදී සතුට වැඩි කරගෙන කොහොමද
මේ වගේ ෂෝට් කට්ස් අරගෙන පාඩම් කරන්න සහ විභාගයට පුරුදු වෙන්න කියන එක. ඊට පස්සේ මම කතා කරන්නේ ඇත්තටම සමහර ළමයින්ට ඒ කියපු අනපේක්ෂිත ප්‍රශ්න නිසා ආපු දේවල් වලින් එකක් ඒ අනපේක්ෂිත ප්‍රශ්න දිගටම තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ තමන්ගේ ආපු ඒ ඉනිෂියල් මුලින්ම ආපු ඒ රියැක්ෂන් එක ඒ ඇන්සයිටි එක තමන්ට හරියට මොරොත්තු දෙ ගන්න බැරි වුණොත් අවශ්‍ය ඒ කෝපින් එකට මුණ දෙන්න හරියට කරගන්න බැරි වුණොත් සමහර වෙලාවට ඒ තත්ත්වය දිගටම තියෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් ඊට පස්සේ සමහර කලාතුරකින් අයට තවත් ගැටලු ටිකක් එන්න පුළුවන් ටිකක් කල් යනකොට. ඒකට අපි කියනවා විෂාදය කියලා. ඉතින් එහෙම නැත්නම් ડિප්‍රෙෂන් කියන්නේත් ඒක තමයි. ඉතින් ඒකෙදි මම මේක ඇත්තටම කියන්න හිතුවේ ඇඩොලසන්ට් වයසේ පොඩි ළමයින්ටත් මේ තත්ත්වය එන්න පුළුවන්. ගොඩක් වෙලාවට විෂාදයේ මේ වයසේ අයට එන්නේ ඇත්තටම අර එක දිගට සතුටක් නැතිවීම විදියටම නෙවෙයි. සමහර වෙලාවට ගොඩක් වෙලාවට මේ වගේ දස ළමයින්ට එන්නේ නිතර තරහ යන ගතියක් එක්ක. ඊළඟට නිතර තරහ යන ගතියක් එක්ක. ඇත්තටම එක දිගට කියලා කියන්නේ දැන් අද හොඳයි හෙට හොඳ නැහැ. එහෙම එකක් නෙවෙයි. හැමදාම දවස් එක විදියටම. එහෙම සති දෙකක්වත් ඒ තරහ දිගටම තියෙනවා අපි ඒක එතන කන්සිඩර් කරන්න ඕනේ. ඒ වගේ වෙනදට ආසාවෙන් කරපු ක්‍රියාකාරකම් වලට දැන් සතුටක් නැත්තම් ඒ කියන්නේ සෙල්ලම් කරන්නෙත් නැහැ යාළුවොත් එක්ක කතා කරන්නෙත් නැහැ. ඊළඟට ඇඟට ශක්තිය නැහැ වෙනද වගේ යාළුවොත් එක්ක සෙල්ලම් කරන ශක්තිය නැහැ. ඊට පස්සේ ගෙදර අයට ඉන්නවත් කැමති නැහැ කතා කරන්න කැමති නැහැ තනියම ඉන්න තමයි කැමති. ඊළඟට වෙනද වගේ මතක තියෙන්නේ නැහැ ගොඩක් අඩුයි. ඊළඟට නිින්ද යන්නේ නැහැ නිින්ද කැඩි කැඩි යන්නේ. ඊළඟට කෑම කන්න හිතෙන්නේ නැහැ වෙනද වගේ. සමහර ළමයි පිරිමි ළමයි සමහර ලාට මත්ද්‍රව්‍ය වලට පෙළඹෙනවා ඒකෙන් සහනයක් ඇති කියලා හිතාගෙන ඒ ඇත්තට මේ දැන් මත්ද්‍රව්‍ය වලින් වෙන්නේ සහනය කොහොම වෙතත් ඒකෙන් අර ඒක මේ අපේ ස්නායු පද්ධතිය අඩපණ කරන එකක් තියෙනවානේ. ඒ කියන්නේ ඒකෙන් එන රසායනික ක්‍රියාවල නිසා ස්නායු පද්ධතිය අඩපණ කරන. ඒතර తాවකාලිකව අර ප්‍රශ්න ටික දන්නේ නැහැ හොඳටම ඩොප් වුණාන් පස්සේ. ඉතින් ඒක ඒ ඉෆෙක්ට් එක බලාගෙන තමයි මිනිස්සු ඒක පාවිච්චි කරන්නේ. නමුත් ඒකෙන් අපේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ වගේම වෙනදට වගේ අපිට පර්ෆෝම් කරන්න බැරි වෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙනකොට සමහරු Tamanට ජීවිතේ හානි කරගන්නවත් පෙළඹෙන්න පුළුවන්. එහෙම තියෙනවා නම් මම ඔයගලන්ට කියන්න කැමති ඒක ගැන ඒකෙන් සෆර් කර ඉන්න එපා කියලා. හේතුව දැන් මම අර කිව්වා මුලදීම මේ ඔයගලන්ට ඉගෙන ගන්න තියෙන කාලේ හරි චූටි කාලයක්. චූටි කාලෙකදී ගොඩාක් ස්කිල්ස් එකතු කරගන්න තියෙනවා. ඉතින් ওই කාලෙදී දැන් විෂාදය කියන එක ඇත්තටම එක සිවියරිටිස් තියෙනවා තීව්‍රතාවල් වලින් පොඩි තීව්‍රතාවයකින් තියෙන විෂාදයක් නම් මම අර කියපු කරපු වැඩවල ගොඩක් වෙලාවට නැති කරන්න පුළුවන්. නමුත් ටිකක් සිවියර් පැත්තට තියෙන විෂාදයක් නම් අපේ performance අඩු කරලා අපේ සම්පූර්ණයෙන්ම තියෙන potential එකට යන්නේ නැතුව අවුරුද්දක් විතර වුණත් තියෙන්න පුළුවන්. එතකොට දැන් අපි හිතමු ඔය A level කරන පන්ති ළමයෙක් නම් A level පන්තියෙන් අවුරුද්දක් කියන්නේ සෑහෙන ප්‍රමාණයක් අපිට අඩු වෙනවා. එතකොට අපේ බේස් ජීවිතේ බේස්මන්ට් එකට දාගන්න කාලයෙන් මෙච්චර ප්‍රමාණයක් අඩු වෙනකොට ඒක ජීවිතේ අපි කොච්චර දුරට ඉස්සරහට යනවද කියන එකත් ඒකෙන් අඩපණ වෙනවා. ඉතින් ඒ නිසා ඇත්තට මනෝවෛද්‍යවරුන්ට පුළුවන් ඒකට පුදුමාකාර එක ක්‍රම වලින් උදව් කරන්න පුළුවන්. කියන්නේ ටෝකින් තෙරපිස් වලින් ඒ කියන්නේ සයිකොලොජිකල් තෙරපිස් වලින් උදව් කරන්න පුළුවන්. ඊට පස්සේ සමාජීය ප්‍රශ්න විසඳන්න උදව් කරන්න පුළුවන්. ඊට අමතරව එක ප්‍රතිකාර තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මතයක් තියෙන මේ බෙහෙත් දුවෙන් පස්සේ රොබෝස්ලා වගේ යනවා. ඒ ඇත්තට මෙහෙම කියන්නේ ඉස්සර තිබිච්ච බෙහෙත් වලින් ගොඩක් සයිඩ් ඉෆෙක්ට්ස් තිබුණා. නමුත් දැන් තියෙන බෙහෙත් එහෙම නෙවෙයි. ගොඩක් බෙහෙත් වල සයිඩ් ඉෆෙක්ට්ස් අඩුයි. සහ ඒවට ඇබ්බැහිවීමක් වෙන්නේ නැහැ. සහ දැන් ඒ වගේ බෙහෙත් ડોක්ටර්ස්ලා ඉන්ජිනියර්ස්ලා ඒගොල්ලෝ පාවිච්චි කරනවා ඒ වගේ తాවකාලිකව ડિප්‍රෙෂන් ආයින් පස්සේ. ඒක මේ ડિප්‍රෙෂන් කියන එක මේ පිස්සුවක් එහෙම නෙවෙයි. ඕගොල්ලෝ මම වගේ සාමාන්‍ය අයටත් ડિප්‍රෙෂන් හැදෙන්න පුළුවන්. ඉතින් මේ ඒකට ලැජ්ජ වෙන දෙයක් නැහැ. මම ඒකයි මම මේ ඔයගොල්ලන්ව එඩියුකේට් කරන්න හැදුවේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් මේ 1926 කියන හෙල්ප්ලයින් එකක් තියෙනවා ජාතික මානසික විද්‍යායතන ඒකට කතා කරන්න කියලා. ඉතින් ඊට අන්තිමට මම කතා කරන්න කැමති මේ ඔයගොල්ලන්ගේ ඒ ඉගෙන ගන්න දරුවෝ හරියට නිකන් මේ ලස්සන දිය පාරක් වගේ කියලා. ඒ කියන්නේ දැන් දිය පාරක් යනකොට ඒකට ගල් කොච්චර ලොකු ගල් තිබුණත් එයා ගමන නතර කරන්නේ නැහැ. එයා කොහොම හරි පාරක් හදාගෙන හරි ඉස්සරහට යන එක තමයි කරන්නේ.
ඒ වගේම ඔයගොල්ලෝ දැකලා ඇති සමහර දැන් මේ බඹරැල්ලේ එහෙම මේ තියෙන සමහර ගල් තියෙනවා ඒවයි මේ ලොකු වලවල් හදලා තියෙන වතුර වලින්ම. ඒ කියන්නේ වතුරට චිර ශක්තියක් තිබිලා නෙමෙයි වතුර පර්සිස්ටන්ට්. නිතර ඒක ශක්තියෙන් ඒක හරනවා. එතකොට ඒ කියන්නේ ඒකෙත් ගන්න තියෙන දේ තමයි අපි මොන හරි ප්‍රශ්නයක් ආවයින් පස්සේ ඒ වෙලෙම අතහැරලා දැම්මොත් අපිට ඒ ශක්තිය හම්බෙන්නේ නැහැ. නමුත් අපි නොනවත්වා ඉදිරියටම යනවා නම් අපිට පුළුවන් ඒක ඕවර්කම් කරන්න. ඊළඟට අනිත් දේ තමයි දැන් අපි ලොකු ගඟක් දැක්කොත් ඒ කියන්නේ ওই ගල් පාරවල් එහෙම නැති ගඟක් දැක්කොත් ඒක කොහේ මේ ගලනවා. නමුත් මේ වගේ දිය පාරක් දැක්කොත් මේක ඊට වඩා ගොඩක් ලස්සනයි. ඒ බාධා නිසාම මේකේ ලස්සන රැළියනවා, පෙනෙනවා. ඉතින් ඒ නිසා ඒ ඇත්තටම ඒ බාධා හමුවේ ඉස්සරහට යන ළමයෙක්ට පුදුමාකාර ශක්තියක් එනවා ඉස්සරහට. තමන්ගේ බාධාවල් වලට ෆේස් කරන්න. එතකොට ඒක බාධාවක්ට වඩා එයා ජීවිතේ පන්නරයක් ලබන්න තමයි ඒක උදව් වෙන්නේ. ඉතින් අනිත් දේ තමයි දැන් මෙච්චර ලස්සන දියපාරක් අන්තිමේදී ගිහිල්ලා වැටෙන්නේ මූදට. මූදට ගියන් පස්සේ මෙහා දියපාරක් නෙවෙයි. ඉතින් ඒ නිසා ඒ දියපාර වෙලා තියෙන කාලේ ඒක හොඳටම එන්ජොයි කරන්න පුළුවන් නම් ඒක තමයි මේ බාධා එක්කම හොඳටම එන්ජොයි කරන්න පුළුවන් නම් ඒක පුදුමාකාර හැකියාවක් සහ ඒ වගේ ළමයි හරිම ආශිර්වාදාත්මක ළමයි. ඉතින් ඒ නිසා මගේ දේශනය මෙතනින් ඉවරයි. නමුත් මම කැමතියි ඔයගලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් උත්තර දෙන්න සහ මේ ඔයගලන්ට මේ දේශනාවත් උදව් වෙයි ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයත් එක්ක හොඳට දීමකට කරගෙන යන්න කියලා මමත් ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි. බොහොම ලස්සනයි මේ වැඩසටහන. හරිම ලස්සනට ගලාගෙන ගියා. මේ අපි හිතුවට වඩා ගොඩක්ම ලස්සනයි. අඩුපාඩුකම් තිබුණේ නැහැයි කියලා අපි කියනවා. ඒත් අර ඔයාට අර මොකද ලහුතා මුදුතා කම්මඤ්ඤතා පාගුඤ්ඤතා උජ්ජතා කියන ටික දාගත්තා නම් හොඳයි කියලා ඔයා කිව්වා. ඉතින් ඒක කොහොම හරි ළමයින්ගේ වාසනාවට ඒක ආවා. ඉතින් කොහොම හරි මේ වැඩසටහන ප්ලෑන් කරලා තියෙන විදිය නම් දරුවන්ට හරිම ඉහළයි. මම ඉතින් කැමති ආශාගෙන් අහන්න. ආශා පෙරේරා ඔයාට මොකද හිතේ? ආශා පෙරේරා කියන්නේ ලොකු එක්කෙනෙක් නෙන්නේ. ආශා පෙරේරා ඔයා ලොකුයි නේද? ස්වාමීන් වහන්සේ මේ අම්මගේ අම්මා තමයි ආශා පෙරේරා. ඔයාගේ නම මොකද පුතේ? තෙන්නුමි. ඉතින් පුතේ ඔයාට මොකද හිතෙන්නේ මේ වැඩසටහන ගැන? හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳයි කියන වචනේට අමතර මොනවත්ම නැද්ද? ස්වාමීන් වහන්සේ මම මේ පාර මේ 2020 O level ලියන්න ඉන්නේ. මට ඉතින් පාඩම් කරගන්න මේ ගොඩක් අර උපදෙස් ලැබුණා. පාඩම් කොහොමද කරගන්න ඕනේ කියන එක. ඉතින් ගොඩක් අපි ඔයාලට ඉතින් ආශිර්වාද කරනවා පුතේ. අපි එතකොට දැන් කතා කරන්න යන්නේ අර්චනී විජේවර්ධන කියන්නේ ස්වාමීන් වහන්සේ මම නම් ශිෂ්‍යාවක් නෙවෙයිනේ. ඔව් කමන්නේ මොන හරි කියන්න අප්පා. ස්වාමීන් වහන්සේ ඉතින් මේ මට නම් ඉතින් වැඩසටහන ඉතාමත් හොඳයි කියලා හිතුණා. මටත් මේක ප්‍රයෝජනවත් වෙනවා කියන්න හිතුණා. මොකද මම පාඩම් කරන ඒවා කරේ නැතුණාට අපි දැන් විශ්වවිද්‍යාලේ ළමයි එක්ක ආශ්‍රය කරනකොට මේවෙන් ගොඩාක් දේවල් අරගෙන ඒ ළමයිට කියලා දෙන්න පුළුවන් තත්ත්වයක් එනවා කියන අදහස මට ආවා. ඉතින් ඇත්තටම ඒකන්ත මම හිතන්නේ ඉතාමත් හොඳයි. අපි මේ වගේ ළමයි ගොඩාක් අය ආශ්‍රය කරනවානේ. උසස් පෙළ O level විතරක් නෙවෙයි ඉතින් විශ්වවිද්‍යාලෙත් විභාග කාලෙට ළමයි ওই වගේම ප්‍රශ්න ඇති කරගන්නවා. එක එක જાති ගොඩාක් වෙනවා ඉතින්. ඉතින් මේ වගේ වෙලාවල් වලට මේක ඉතාමත් වටිනවා කියන එක මට හිතෙනවා. ඔව්. ඉතින් ඔබතුමියත් කැමතිද විනාඩි 3කින් විතර මේ දරුවන්ට පණිවිඩයක් දෙන්න? විනාඩි 3කින් ඉතින් මමත් ඉතින් කියන්නේ ඉතින් කිව්වා වගේම ඉතින් තමන් අර මයින්ඩ්ෆුල්නස් කියනවා වගේ ඉතින් කරන දේ ගැන නිකන් විශ්වාසයක් ඇති කරගන්න තමන්ට පුළුවන් කියන අදහස ඇති කරගත්තොත් මං හිතන්නේ ගොඩක් දේවල් කරන්න පුළුවන් කියන එක. ඔව්. මේ මම කවදාවත් විනාඩි 3ක අදහසක් නම් ඉදිරිපත් කළා නැහැ. හැබැයි මට හිතුණා විනාඩි 3ක අපිට පණිවිඩයක් දෙන්න ඕන කියලා. ඒකත් හොඳයි ඉගෙන ගන්න නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මැසේජ්. ඔව්. එතකොට ඔන්න දැන් මම පටන් ගන්නවා. දැන් මම මේ විනාඩි 3ක් අතර පණිවිඩයක් දෙන්න ඕන කියලා හිතනකොට මගේ හිත ගියේ මගේ අත්දැකීමකට නෙමෙයි. මගේ ගිහි කාලේ භාවනා ගුරුවරයා වෙන මේ දේවෙන්ස ට්‍රිනිටි එක ඉගෙන ගන්නකොට එවකට හිටපු ඒ ප්‍රින්සිපල් යස්තු එක්කෙනෙක් බ්‍රිටිෂ් එක්කෙනෙක් එයා මේ අඟුරු කෑල්ලක් අරන් ඇවිල්ලා තියෙනවා ඇසෙම්බලි ටෝක් එකට.
ඊට පස්සේ අඟුරු කෑල්ල පෙන්නලා අහලා තියෙන මොකද්ද මේ කියලා. ඒතකොට ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්නනේ. ඒකල ඉතින් මේක අඟුරු කෑල්ලක් කියලා ඉංග්‍රීසියෙන් කියලා තියෙනවා. ඊට පස්සේ අහලා තියෙනවා මේ දියමන්ති කියන එක දන්නවද කියලා. දියමන්ති කියන එක දන්නවද කියලා. එතකොට ළමයි ඉතින් දියමන්ති දන්නවා කියලා කියනවා. ඊට පස්සේ අහලා තියෙනවා මේ අඟුරු කෑල්ලේ දියමන්තියේ තියෙන වෙනස මොකද්ද කියලා. අඟුරු කෑල්ලක් ඇට පවතින්නේ ඒක පීඩනයට ලක් වෙලා නැහැ. දියමන්තියට හැටියට පවතින්නේ ඒක ලොකු පීඩනයකට ලක් වෙච්ච නිසා. එතකොට ඔබ පීඩනයට ඔරොත්තු දෙනවා නම් ඔබ දියමන්තියක් වගේ ගොඩ නැගෙනවා. ඔබ හැබැයි එහෙම නොවුනොත් අඟුරු කෑල්ලක් වගේ පවතිනවා කියලා තියෙනවා. ඉතින් මේක මගේ ගුරුවරයාගේ ඇසෙම්බලි ටෝක් එකේදී ගත්ත එකක්. ඒක අපිට කොච්චර වටිනවද? ඒ නිසා වටිනවා. ඔව් ඒ නිසා ඔබ මේ පීඩනයට කැමැත්තෙන් ඉදිරිපත් වෙන්න. එහෙමයි. එතකොට මොකද වෙන්නේ? ඒ තුල ඔබ ලබන අත්දැකීම් කවදාවත් ඔය විසාදය හෝ වෙන දේවල්. මොකද විසාදය කියලා කියන්නේ ඔරොත්තු නොදීමනේ. එහෙමයි. අන්තික ඒව නැති වෙන්න කියන්න බෑනේ. ඉතින් මම ඉතින් මේ ලොකු චරිතයක් හිටියට නේද? අම්මෝ එක දවසක් ඊළඟ මගේ ඇඟිලි දික් කරලා කිව්වා. ඕකට තමයි කියන්නේ මැනික් ඩිප්‍රෙෂන් කියලා කිව්වා. කිව්ව ගමන් මම ෂොක් වුණා අයියේ. මැනික් ඩිප්‍රෙෂන් කියනවා දිවිනස ගන්නවනේ ඒගොල්ලන්. මම ඕක අහගත්තේ සින්දුවක් කියලා. හැබැයි ඊට ඉස්සෙල්ලා දවසේ මම එන හොල්මනකට ලක් වෙලා නේ. ඇයි මගේ සියලු දේ අහිමි වෙලා. මේ 2003 ඔක්තෝබර් 24 වෙනිදා සියලු දේම අහිමි වෙලා 25 වෙනිදානේ උගුනේ. 23 වෙනිදා ඔක්කොම අයින් වෙලා 24 වෙනිදා ඔයා මැනික් ડિප්‍රෙෂන් කියලා 25 වෙනිදා අපි දඹදිව ගියාද? ඊට පස්සේ මොනවා වුණාද කියලා දන්නේ දැන් නම් ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ විදිහට ගත්තාම මං හිතන්නේ මං විනාඩි 3කට වඩා අඩු කාලයකදී කතාව ඉලිවර් කරානේ. එහෙමයි. විනාඩි 2යි ගානක් ගිසනස්. ඔව් ලස්සනයි. ඉතින් මං හරිම සතුටු වුණා මේ අපේ හර්ෂණී මහත්මිය මේකට සම්බන්ධ වෙච්ච එක. මොකද එයා නිසා තමයි මට අර විනාඩි 3න් පණිවිඩයක් දෙන්න හැටි try කරන්න උත්සාහ කරේ. ඔන්න මං අද තමයි ඉස්සෙල්ලා මේම 3 minutes message කියලා ගත්තේ. මං ඔය වගේ වදන් 100 ගානක් හදන්න යන්නේ. What can I share within 3 minutes? දැන් මම ඕකත් මොලේට දාලා මතන්නේ. ඕවත් දැන් පුරුදු කරනවා. ඊට පස්සේ ඉතින් WhatsApp එකේ හිටපු ගමන් විනාඩි 3 දේශනේ විය රෙකෝඩින් නේවි. මම මුතුමේට තමයි ඒකේ ඇටිටියුඩ් එක දෙන්නේ. මොකද එයා නිසානේ මට හිතුනේ ඒක. හොඳයි. අපි තව කෙනෙක් අහමු. අපි කැමති මේ ඉසිරිගෙන් අහන්න. ඉසිරි මොකද කියන්නේ පුතේ මේ වැඩසටහන ගැන? ස්වාමිනාස අත නම් අද තමයි ස්වාමිනාස හොඳම එක වගේ. මොකද පුතේ? අද ස්වාමිනාස තමයි මගේ කැමතිම ප්‍රෝග්‍රෑම් එක. ඔව්. මට මధుර පොඩි උදව්වක් ඕනේ. ස්වාමිනාස. දැන් යම් කිසි කෙනෙක් ඉතාලි ඉන්නවා නම් මට ලකුණු 90ක් තිබුණොත් විතරයි මම හොඳ, නැත්නම් මං මහා වැඩක් නැති මිනිස්සෙක් ලකුණු 70ක් කරන වැඩක් නැහැ, ඊට වඩා හොඳයි මැරෙන එක, මං මොකෙක්වත් ඊට පස්සේ කතා කරන්නේ නැහැ කියලා ඒ වගේ ඇටිටියුඩ් තියෙන එක හොඳයිද? ස්වාමිනාස එහෙම සම්පූර්ණත්වයට පත් වෙන්න පුළුවන්ද ඉතින් හැමදාම? මම දන්නේ මං ගන්න තපෝල් එකක් ගින්න ඒගොල්ලන් 95ක් නැති වුණොත් මාර වාතයක්. ඉතින් ඒ නිසා ඔබට ලකුණු 95ක් ගන්න නම් ඔබ ආරම්භ කරන වෙලාවේ ලකුණු 95 නැහැ. ඒක තියෙන්නේ කොච්චර කාලයකට පස්සේද? ඒ ග්‍රැජුවලි ට්‍රේනින් එකේ අවසානයේ තමයි ඒක ලැබෙන්නේ. ඒ නිසා ඔබ විශ්වාස කරන්න ඕනේ ඔබට ගන්න පුළුවන් ලකුණු ප්‍රමාණය ගැන නෙමෙයි. ඔබගේ මේ ප්‍රෝග්‍රෙසිව් ප්‍රෝග්‍රෑම් එකේ එවැනි ගේන් එකක් තියනවද කියන එක. එහෙමයි. අපි එහෙම කියන එක නේ හොඳ. එහෙමයි ස්වාමිනාස. ඔව්. හොඳයි. එතකොට ඒකත් මෙතෙන්දී ආවා. මම තව එක්කෙනෙක් විතර අහන්නම් නේද? මේ පවන් තිලක රත්න මොකද කියන්නේ පුතේ ඔයා? තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අද මේ වැඩසටහන ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඔව් පුතේ. ගොඩක් හොඳට තේරුණා. පාඩම් කරන විදිහ වුණත් ගොඩක් හොඳට තේරුණා අද.
මధుරයන්ට ගොඩක් ස්තුතියි ප්‍රාර්ථනා කරන වගේ ගොඩක් පින් කියලත් ඔව් හරිම සන්තෝෂයි පුතේ. ඒ අතර වාරේ තව කතාවක් කියන්න ඕනේ. ඊළඟට මාව ප්‍රශ්න කරයි දන්නේ නැහැ කියලා ගෑන් ළමයා බුක් ගාලා මේ ලීව් කරා. දැන් එයා මම ප්‍රශ්න කරන ටෙලිෆෝන් එකේ. ඔව් එයාට දේශි වෙන්නේ නැහැ මාත් එක්ක. එයා ටික් ගාලා එයා හරි ලැජ්ජසීලි ගෑන් ළමෙක්. එයා 10 පන්ති ඉන්නේ. එයා හිතුවා දැන් ඊළඟට මාව තමයි මාට් වෙන්නේ කියලා. එයා බුක් ගාලා ගියා. දැන් ඉතින් මම මොකද කරන්නේ මේ වැඩසටහනෙන් පස්සේ මට පොඩි වෙලාවක් තියෙනවා ඊළඟ එකට ඉස්සෙල්ලා මම එයාව මේ මොකද්ද ටෙලිෆෝන් කන්වර්සේෂන් එකකින් අල්ල ගන්නවා. මේ මම එහෙම කැමති ඉන්නේ පණින්න යන අයට පන්න ගහන්න. පණින්න හම්බෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හොඳයි. එතන මම හිතන්නේ අද දවසේ හරිම සන්තෝෂයි. මధుරට ලකුණු 998ක් හම්බෙනවා. මම ලකුණු දෙන්නේ 1000න්. දන්නවද ඇයි කියලා? ඔව්. ඉතින් ලකුණු ගොඩක් ඒ කියන්නේ ඉලක්කම් 3කින් ලකුණු ලැබෙනවානේ. 1000කින් දෙනකොට. ඔව්. අර 100ෙන් දෙනකොට ඒක නිකන් මදි වගේ. මන්දි වගේ. දැන් අපි ගත්තොත් 100ෙන් දෙනකොට 75ක් කියලා කියන්නේ 75ක් නේ. එතකොට අපි හිතමු 1000ෙන් දෙනකොට 798ක් කියලා කියන්නේ. 80කුත් නොවේ ලොකු 75කුත් නොවේ. ඒ නිසා මම කැමති ලකුණු 1000ෙන් දෙන්න. ඉතින් ඔයාලට ලකුණු 998ක්ම හම්බ වෙනවා. ඕල්මෝස්ට් මාක් හම්බුණා වගේ නේ. ඔව්. ඒකනේ වැඩේ. මේ මම අර මේ නිකන් මේ අර ඔයාට හිතවත්කමට කියනව නෙමෙයි. මොකද එච්චර හොඳට මට ඒක වැදුනා. සාමිස්. ඔව්. හරිම ලස්සන එක. ඉතින් අපි හරිම සතුටුයි අද දරුවන්ට ගොඩාක්ම ප්‍රයෝජනවත් වෙනවා. දැන් ඉතින් ඊළඟට මොකද්ද මගේ ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ ඊළඟ ඉරිදා මම කතා කරන්නේ බුද්ධියේ මහිමය කියලා. මම මගේ ස්ලයිඩ් ෂෝ එක හදලා ඉවරයි දැන්. ඊළඟට මට තව අවස්ථා හම්බුණා මම මේ දවස්වල what is mindfulness what is concentration what is wisdom කියලා ඉන්ටර්නෙට් ගිහලා හොයන තොරතුරු වගේ එකක් දෙනවා. මොනවද advantages of mindfulness advantages of concentration කියලා. ඉතින් මම බලනවා ඒවත් මගේ මේකට දාගන්න පුළුවන් වෙයිද කියලා. මොකද දැන් ඒක පැයකට සීමා කරගන්නත් ඕනේ. ඉතින් ගොඩක්ම සතුටු වෙනවා. අද දවස ඔබ දන්නවා මට අමාරුම දවසක්. මොකද සච්චිවිභංග සූත්‍රය දේශනා කරන දවස අද. ඒක අනිවාර්යයි. අපි ඒක 8:20ට යොදාගත්තා. දැන් 8:10 වෙනකොට අපිට මේ වැඩසටහන ඉවර කරන්න පුළුවන් නිසා අපිට විනාඩි 10ක ඉන්ටර්වල් එකක් තියෙනවා ඊළඟ වැඩසටහන පටන් ගන්න. ඉතින් ඒ නිසා අපි ගොඩාක් සතුටු වෙනවා. ඉතින් ඔන්න දැන් ස්වාමීන් වහන්සේ සමාවෙන් තව කාට හරි අදහසක් ඉදිරිපත් කරන්න ඕනේ කිව්වා සංස්. කවුද? මෙසේජ් එකක් දාලා තිබ්බා. මෙසේජ් එකක් දාලා තියෙනවා රුවන්දේ. ආම්තරනේ මාවත් මටත් පොඩි අදහසක් දක්වන්න. පුතා කතා කරන්න. හාමුදුරන්ට මම ඉක්මනට කතා කරන ඔබ වහන්සේ වෙලා යන නිසා ඇත්තටම කියන්නේ නෑ හාමුදුරනේ ඔබ වහන්සේට මතකද දන්නේ මම අර කලින් සෙෂන් එකකට සහභාගී වුණාම නිමල හාමුදුරන්ට කිව්වා මේ මම බයෝ පාඩම් කරන්න කැමතිම නෑ මම කරන්නේ ෆිසික්ස් කෙමිස්ට්‍රි විතරයි කියලා. අර ඊට පස්සේ ඔබ වහන්සේ කිව්වා ඒ වැඩේ දිගට නිරත වෙන්න. එතකොට ඔබ වහන්සේ අර භක්ති ගීත කියන එකේ නිකන් ජොලියක් ලැබුවා වගේ අපිට බයෝ පාඩම් කරලත් එක දිගට නිරත වෙද්දී කැමැත්තක් ඉබේටම ඇති වෙලා ඒකම කරන්න හිතෙයි කියලා. ඇත්තටම දැන් මේ වෙනකොට මම විෂයන් තුනෙන්ම අර හරි ආසාවෙන් බයෝ ටික පාඩම් කරන් යනවා මට ඒ ටික අමතක වෙන නිසා ඒ වගේම මම කියන්න ඕනේ මම මේ තර්ඩ් ෂයි එක කරන්න හේතු වුණෙත් මම ෆස්ට් සෙකන්ඩ් ෂයි දෙකේදීම හාමුදුරුවෝ දන්නවා මේ ඇත්තටම මම විභාගෙ නම් වෙලා ડિප්‍රෙස් වෙනවා අර බොරුවට නිකන් කිසි හේතුවක් නැතුව කාලාන්තරයක් තිස්සේ බොරුවට අරක වෙයි මේක වෙයි මම ෆේල් වෙයි ඒ නිසා මට ලියා ගන්න බැරි වෙයි ගක්කා බොරුව හේතු නැතුව දුකෙන් ඉන්නවා ඉතින් දැන් මේකෙන් උනත් මට තේරිච්ච දේ තමයි දැන් මම වැඩ කරගෙන යන පිළිවෙල අනුව අර මම මෙන්ටල් ස්ටේබිලිටි කියන එක හරිම වැදගත්. එතකොට අර වැඩ ක්‍රමානුකූලව කරගෙන යන්න ආසාවක් ඇති වෙනවා සහ මේ අපිට ඉදිරියේ මොන රිසල්ට් එකක් ආවත් කමක් නැහැ. තමන්ගේ උපරිමයෙන් වැඩ කරන්න ඕනේ කියන හැඟීම ඇති වෙලා තව වැඩ කරන්න ආස හිතෙන තත්ත්වෙට අද දේශනෙන් මාව ඇත්තටමපත් වුණා. ඉතින් අද දේශන ඇත්තටම මේ ගොඩාක් හරිම ආසාවෙන් මම සවන් දීපු
දේශනයක් එක තප්පරයක්වත් මග අරින්න හිතුන්නේ නැති දේශනයක්. ඉතින් මధుරක් කිර ගොඩාක් thank you ගොඩාක් ස්තුතියි වෙනවා සහ මේ හැම වැඩ කටයුත්තම අක්කිගේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට ලොකු ආදර්ශයක් ලබා දුන්නා. ඉතින් thank you so much. හාමුදුරුවන්ටත් තෙරුවන් සරණයි. මధుරක් කිරත් තෙරුවන් සරණයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඔයා මේ පාර අනිවාර්යෙන් පාස් වෙන අරුවන්දි. thank you අක්කි. මම ටාගට් කරලා තියෙන එකට. මොකද යාව මම තමයි කෝච් කරන්නේ. දැන් මధుර මෙතෙන්දි මේ අර ඒ දූ කියපු කතාව මේකයි. ගිය පාර මම මේ දේශනය කරනකොට මෙච්චර ළමයි හිටින්නේ අද 30ක් ඉන්නවනේ. මෙන්න මේක තමයි කතාව. දැන් මම භක්ති ගී වලට හරියම අකමැති. මට අල්ලන්නෙම නෑ. මං ඊට වඩා කැමති ෆුට්බෝල් ගන්න. කොහොම හරි අපේ ගමේ භක්ති ගී කණ්ඩායමක් හදනකොට මාවත් දැම්මා. ඉතින් මං කරපු වැඩේ අකමැති ඉන්න උනත් ගියා. ඉතින් මං අකමැති දෙයක් වුණත් ඒක නිරත වෙනකොට පුදුමාකාර කැමැත්තක් එනවයි කියන එක මම ඒක නිරත වෙලාම අඳුරගත්තා. එහෙමයි. මේ දුව අර මේ මොනවාද බයෝ වලට කැමති නැතුව ඉන්නකොට මම ওই කතාව කිව්වා. දැන් ඒතර ඒකේ අද එයා අත්දැකලා දිනා මොකද? අකමැති දෙයක උනන් නිරත වෙනකොට කැමැත්ත කියන එක ඇති වෙනවා. ඒ නිසා අකමැති වෙන්න අවශ්‍යතාවය නැහැ. අකමැත්තෙන් උනත් සහභාගී වෙන්න වටනවා. ඒක තමයි එයා දැන් කියන්නේ. ඒක ළමයින්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ. මේ හාමුදුරනේ මේ අපිට මధుරක් කිව හදිසියේදී කන්ටැක්ට් කරගන්න පුළුවන් විදිහක් තියෙයිද? ඉතින් අක්කියෙන් ආන්න. අක්කි ටෙලිෆෝන් නම්බර එක දෙයි. පුළුවන්. හරි ඔයාගේ ටෙලිෆෝන් නම්බර එක දානවද පුතේ ඔය මැසේජ් එකේ? හරි මේ හාමුදුරනේ මම දාන්න. මම මේක එක්සිට් වෙන්න නේද ස්වාමීන් වහන්සේ? එක්සිට් වෙන්න તો මෙන්න මේ පැත්තේ තියෙනවා මැසේජ් යවන්න පුළුවන් තැනක්. chat with මේ ආරයිට් මම දැක්කා. හරි ස්වාමීන් වහන්සේ. අන්න හරි. රුවන්දිගේ නම්බර එකද මේ දාලා තියෙන්නේ? දැන් මధుරගේ නම්බර එකනේ. දැන් ඔබ වහන්සේ මට නෙමෙයිද කිව්වේ මధుරක්ගේ නම්බර එක දෙන්න කියලා. අයියෝ. අනේ සමාවෙන්න ආවුනේ. පැටලුණා. හරි මම දැම්මා ස්වාමීන් වහන්සේ. කමන්නේ දැන් හරි ඒක. ඒක සෙටල්. හොඳයි. එහෙනම් දරුවනේ ඕගොල්ලන් මේ නම්බර එකත් ඒක ගන්න හදිස්සියක් වුණාම ගොඩාක් ප්‍රයෝජන තියෙනවා මధుරක්ගෙන් එයාර මනෝවෛද්‍ය සෙක්ෂන් එකේ ඉන්න නිසා මම කැමතියි මේ අමිලත් මොන හරි කියනවද කියලා බලන්න තව. ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ මට ස්වාමීන් වහන්සේගේ මේවකින් පස්සේ මට එකක් කරන්න කිව්වා. ඔව්. එතකොට මේ දැන් මම මාතෘකාවක් නැතුව ඇත්තටම හිතියේ මොකක් කතා කරනවද කියලා. ඔව්. ඊපස්සේ දැන් අද මාතෘකාවේ අන්තිම පින්තූරය දකිනකොට මට හිතුණා ඔව්. මම දැන් මෙච්චර කාලයකට මම මූණ දීපු අභියෝග සහ දිනපු විදිහ තියෙනවනේ. මට හිතුණා ස්වාමීන් වහන්සේ ඒක ගැන කතා කරන්න ඕනි කියලා. අන්න හරි. එතකොට මොකක්ද ඒකට ඔයා දාගන්නේ මේ මට තාම මාතෘකාවක් ආවේ නැහැ. නමුත් මට ඒක දැක්කහම මට හිතුණා මොකද මම මේ කතා කම්කටොළු පසෙක තබා ස්ථාර්ථය පිණිස පෙළ ගැසෙන්නේ කෙසේද කියලා කියන්න පුළුවන්. ඔව් ස්වාමීන් වහන්සේ. ඒ වගේ එකක් දාගන්න ඊට පස්සේ මට එවන්න මම එතකොට ඒක ලෑස්ති කරගන්න. මම ළමයින්ට දෙන්න. දැන් ඔය ඒ කියන්නේ තමන්ගේ තියෙන කම්පැත්තකට දාලා ස්ථාර්ථය පිණිස කොහොමද පෙළ ගැසෙන්නේ කියලා වගේ කියන්න පුළුවන් නේ. ඒ වගේ එකක් ගන්න කරමුණා. හොඳයි. එතකොට දැන් මගේ එකෙන් පස්සේ ඔයා තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ මම සැප්තැම්බර් 12 නම් කතා කරන්නේ. ඔයා සැප්තැම්බර් 19 කතා කරන්නේ. බොහොමත්ම සන්තෝෂයි. හොඳයි. මම හරිම සතුටුයි මේ දරුවන්ට අපේ මේ ලැබෙන දේ. මේක මා පුදුමාකාර සතුටක්. මේකෙන් නිස්සාරණ ප්‍රීතිය කියන එක උප්පරිමයෙන් තියෙනවා. ඒක ප්‍රතිඵලයක් වශයෙන් අපි තරුණ වෙනවා. හැම දිනාටම තෙරුවන් සරණින් යහපතක්ම වේවා කියලා පතනවා. තෙරුවන් සරණයි හාමුදුරනේ.